බලමු අපි අද යාන්ත්‍ර විද්‍යාවේ ඊතුරු කොටසක් කතා කරන්න හදන්නේ. මේ දක්වා අපි බලය පාඩමේ බල සමතුලිතයේදී කැවිත් තියෙනවා. මම විශ්වාස කරනවා දැන් බල සමතුලිතය ගණන් හදන්න පුළුවන්කමක් ඔයගොල්ලන්ට තියෙනවා ඇති කියලා. අපි ඒකේ ඊළඟ මාතෘකාව කරනවා. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි ගුරුත්ව කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය. right. අපි බලමු මොකක්ද මේ ගුරුත්ව කේන්ද්‍රය කියලා අපි හඳුන්වන්නේ. සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රය කොහොමද අපි සංකේතය පාවිච්චි කරනවා කැපිටල් G. පාඩමේදී මොකද්ද ගුරුත්ව කේන්ද්‍රයක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ අපි නිකවට උපකල්පනය කරන වස්තුවක් ඕනම වස්තුවක්. ඕනම පදාර්ථමය වස්තුවක් උපකල්පනය කරමු. එන්න මොකක් හරි පදාර්ථමය වස්තුවක්. මොකක් හරි පදාර්ථමය වස්තුවක් ගත්තම අපි හැමෝම දන්නවා මේ පදාර්ථමය වස්තුව හැදිලා තියෙන්නේ ඉතා කුඩා අංශු රාශියකින්. හරිද? මේ පදාර්ථමය වස්තුව හැදිලා තියෙන්නේ මේ වගේ ඉතා කුඩා අංශු රාශියක් එකතු වෙලා. කීපයක් විතරක් අදින්න මේ වගේ අංශු ගොඩක් තියෙනවා. මේ අංශු වල ස්කන්ධයන් එකිනෙකට වෙනස් සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. එතකොට මේ තියෙන පොළව නම් පිළිකුමන උපකල්පනය කරලා මේ තියෙන පොළව නම් ඔයගොල්ලෝ දන්නවා මේ හැම අංශුවකම බර සිරස්ව පහළට තියෙනවා. මේ අංශයේ බර W1 නම් මේ අංශයේ බර තමයි W2 වෙන්න පුළුවන්. මේ අංශුව සමහරට මේ අංශයේ ස්කන්ධයව සමාන වුණොත් මෙහාගේ W2 වෙන්න පුළුවන්. මේ ස්කන්ධයව සමාන වුණොත් ඉතින් සමහරලාට සමාන වෙන්න පුළුවන් සමහරලාට අසමාන වෙන්න පුළුවන්. W3 W4 මේ විදිහට විවිධ මේ හැම අංශුවක් මතම ඒගොල්ලන්ගේ බර සිරස්ව පහළට ක්‍රියා කරනවා. කරන්නේ මෙහා W6 සමහරට මෙහා W1 වෙන්න පුළුවන්. හැමුණත් එකකින් අදහස් වෙන්නේ නේද? මෙයාගේ ස්කන්ධය එක සමානයි. මෙහා W2 ඔය විදිහට නේද? එක් අංශු වල බර සිරස්ව පහළට ඒ අංශුව මත තියෙන. ඒ අංශුව මත තමන්ගේ බර පහළට ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා මේ විදිහට. ඉතින් ඕක වෙනවා මේ තියෙන අතරකොත් වස්තුව මත තියෙන බල පද්ධතියක් නේ. මේ බල පද්ධතියම වෙනුවට මේ බල සියල්ලගෙන සම්ප්‍රයුක්තය සලකනු කරන්න පුළුවන් නේ. මෙතනත් ක්‍රියාත්මක වෙනවා W1. මේ බල පද්ධතියම වෙනුවට මේ ඔක්කොම වෙනුවට එක බලයක් මාක් කරන්න පුළුවන්. අපි කරන්නේ කියන්නේ සම්ප්‍රයුක්තය කියලා අපේ පාඩමේදී නේද? එහෙනම් අපිට පුළුවන් මේ බල සියල්ලම වෙනුවට සම්ප්‍රයුක්ත බලයක් මාක් කරන්න වස්තුව මත. මෙන්න සම්ප්‍රයුක්ත බලය. අන්නේ සම්ප්‍රයුක්ත බලය W නම් අන්නේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන ලක්ෂණ තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. තේරුම් ගත්තද? මම කිව්වා අපි ඕනම වස්තුවක් සැලකුවොත් ඕනම වස්තුවක් හැදිලා තියෙන්නේ ඉතා කුඩා අංශු රාශියකින්. ඉතා කුඩා ස්කන්ධයක් තියෙන අංශු රාශියකින්. ඉතින් මේ හැම අංශුවකම බර ඒ අංශුව මත සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට සමස්ත වස්තුව සැලකනකොට අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ඇත්තම කිව්වොත් හැම අංශුවකම බර සිරස්ව පහළට තියෙනවා. ඉතින් බර කියන්නේ බලයක්නේ. ඒක නිසා අපිට පුළුවන් මේ අංශු සියල්ලගේම මත තියෙන බරවල නැත්නම් බලවල සම්ප්‍රයුක්තය හොයන්න. ඒ සම්ප්‍රයුක්තය හෙව්වොත් සම්ප්‍රයුක්තය මේ වස්තුව මොන පැත්තට පිහිටුවත් මොන පැත්තට වස්තුව කරකැවුවත් ඔය සම්ප්‍රයුක්ත බලය ගමන් කරන්නේ වස්තුව මත තියෙන එක්තරා නිශ්චිත ලක්ෂයක් කරා. අන්නේ ගමන් කරන නිශ්චිත ලක්ෂය තමයි අපි කියන්නේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය. එහෙනම් කවුරු හරි කෙනෙක් කියවුවත් මොකක්ද වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ? ලේසින් අර්ථ දක්වන්න පුළුවන්. වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා අපි කියන්නේ වස්තුවක් හැදිලා තියෙන ඉතා කුඩා අංශු රාශියකින් කියලා සැලකනකොට ඒ එක් අංශු වල බර ඒ අංශුව මත සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. අන්නේ අංශු සියල්ලගේම බරයන් කියන නැත්නම් බලවල සම්ප්‍රයුක්තය මේ වස්තුව මොන පිහිටුමකට පත් කරත් වස්තුව මත තියෙන එක්තරා නිශ්චිත ලක්ෂයක් කරා තමයි ගමන් කරන්නේ. අන්නේ ගමන් යන නිශ්චිත ලක්ෂණ අපි කියනවා මොකක්ද කියලාද? ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඒ වගේම ඉතින් අපිට සාමාන්‍ය කරලා ඒකට තේරෙනවා මේ මුළු වස්තුවෙන් බර ක්‍රියා කරන ලක්ෂණයක ගුරුත්ව කේන්ද්‍රය. ඒ නිසා අපිට කවුරු කෙනෙක් කියවුවත් කෙටියෙන් අර්ථ දක්වන්නත් පුළුවන්. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා අහුවොත් කවුරු හරි කෙනෙක් අපිට කෙටියෙන් අර්ථ දක්වන්න පුළුවන්. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය කියලා. මොකද මේ බල සියල්ලගේම සම්ප්‍රයුක්තන අපි මාක් කරලා තියෙන්නේ. එතකොට මේ ලක්ෂය අපිට කියලා කියන්නේ සමස්ත වස්තුවෙන් බර ක්‍රියා කරන ලක්ෂය විදිහට කියන්න පුළුවන් කමක් තියෙනව නේද? මොකද අපි රූප සටහන් කොහොමද අදින්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අංශු පද්ධතිය අදින්නේ නැහැ. කෙලින්ම වස්තුවේ බර කියලා එක තැනකින් නේද අදින්නේ. ඒ නිසා සරලව කෙටියෙන් අර්ථ දක්වන කෙනෙක්ට කියන්න පුළුවන් කමක් තියෙනවා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය යන වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය. නමුත් විද්‍යාත්මකව හිතලා උසස් පෙළට ගැලපෙන විදිහට අර්ථ දැක්වීමක් කරනවා නම් මාත් එක්ක ආයසරයක් කියන්න මොකක්ද වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන වස්තුවක් හැදිලා තියෙන ඉතා කුඩා අංශු රාශියකින් කියලා සැලකනකොට ඒ හැම අංශුවකම බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියා කරන බර සියල්ලගේම සම්ප්‍රයුක්තය වස්තුව මොන පැත්තට හැරෙව්වත් එක්තරා නිශ්චිත ලක්ෂයක් කරා ගමන් කරනවා.
අන්නේ ගමන් කරන නිශ්චිත ලක්ෂණ තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. අපි ටියුට් එක ගමු. ටියුට් එක ගොඩ මාතෘකාව හම්බ වෙනවා පළවෙනි පිටුවේ ගුරුත්ව කේන්ද්‍රය. මම රූප සටහන දීලා තියෙනවා. බලන්න ඒකත් ඒ විදිහට මම පෙන්නනවා නේද? වස්තුවක් තියෙනවා. ඒ වස්තුව හැදිලා තියෙන අංශු ටිකක් තියෙනවා. අංශු වල බර සිරස්ව පහළට තියෙනවා. ඒ සියල්ලගේම සංප්‍රයුක්තව මම මාක් කරලා තියෙනවා කැපිටල් G කියලා ගුරුත්ව කේන්ද්‍රය හරහා. එහෙනම් නෝට් එක සම්පූර්ණ කරමු කලබල නැතුව. කිසියම් වස්තුවක් සමන්විත වන්නේ ඉතා කුඩා අංශු රාශියකින් යයි සැලකූ විට කිසියම් වස්තුවක් සමන්විත වන්නේ ඉතා කුඩා අංශු රාශියකින් යයි සැලකූ විට එම එක් අංශුවේ බර ඒ අංශුව මත සිරස්ව පහළට ක්‍රියා කරයි. වස්තුව මත ක්‍රියා කරන මෙම සමාන්තර බල සියල්ලගේම සංප්‍රයුක්තය වස්තුව කවර පිහිටුමක වුවද වස්තුවට සාපේක්ෂව පිහිටි එක්තරා නිශ්චිත ලක්ෂයක් කරහා ගමන් ගනී. එම ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. බලන්න හරිද කියලා තමන් කල්පනාවෙන් තමන්ගේ ඔළුවේ තියාගෙන බලමු. ඒතකොට ඉගෙන ගන්න එක ලේසි වෙනවා. එහෙම නේද? ගුරුත්ව කේන්ද්‍රය කිසියම් වස්තුවක් සමන්විත වන්නේ ඉතා කුඩා අංශු රාශියකින් සැලකූ විට එම එක් අංශුවේ බර ඒ අංශුව මත සිරස්ව පහළට ක්‍රියා කරයි. වස්තුව මත ක්‍රියා කරන මෙම සමාන්තර බල නැත්නම් බර සියල්ලගේම සංප්‍රයුක්තය වස්තුව කවර පිහිටුමක පැවතුනද වස්තුවට සාපේක්ෂව පිහිටි එක්තරා නිශ්චිත ලක්ෂයක් කරහා ගමන් කරයි. මෙම ලක්ෂය එම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. ඊට අමතරව අපිට මෙහෙමත් පුළුවන් නේද? වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය එම වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය ලෙසද සැලකිය හැකිය. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය එම වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය ලෙසද හැඳින්විය හැකිය. ඊට පස්සේ ආන්නේ ඊට පස්සේ මෙහෙමයි. දැන් සමහරවිට මෙහෙම හිතුවම ඕන කෙනෙක් හිතන්නේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හැමතිස්සෙම දැන් වස්තුව හැදිලා තියෙන පදාර්ථ කොටස ඇතුලේ කියලා. ඇත්තට කිව්වොත් සමහර අවස්ථාවලදී අපිට හම්බ වෙනවා මෙහෙම. මෙයා තමයි වස්තුව. මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ වස්තුව හැදිලා තියෙන අංශු සියල්ලගේම බර ඒගොල්ලෝගේ සංප්‍රයුක්තය ක්‍රියා කරන ලක්ෂය. ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය අපි මෙහෙම මාක් කරලා තාම මෙතන. ඒත් අපි දන්නවා මෙතනින් තමයි මේ වස්තුවේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ W කියලා. හරිද? right. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රය දැන් තියෙන වස්තුව හැදිලා තියෙන පදාර්ථ කොටස තුලමයි. සමහර අවස්ථාවල නිකන් මේ වගේ වස්තුව ඔය වගේ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය සමහරලාට පිටන්නේ මෙතන. ඒ කියන්නේ පදාර්ථය ඇතුළේ නෙමෙයි පදාර්ථයෙන් පිටත. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මේ දෙකම හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න ඕන. නැත්නම් කෙනෙක් හිතනවා හැමදෙස්සම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන වස්තුව ඇතුළේ තියෙන පදාර්ථ කොටස ඇතුළේ කියලා. නෑ එහෙම එකක් නෑ. සමහර අවස්ථාවල ගුරුත්ව කේන්ද්‍රය පිටනවා වස්තුව හැදිලා තියෙන පදාර්ථ කොටස ඇතුළේ. සමහර අවස්ථාවල ගුරුත්ව කේන්ද්‍රය තියෙන වස්තුව හැදිලා තියෙන පදාර්ථ කොටසට පිටි. තේරෙනවද මම කියන දේ? ඒක නිසා ඒකත් පොඩ්ඩක් කල්පනා තියාගන්න. කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය පදාර්ථය තුල හෝ ඉන් පිටත නේ. පදාර්ථය තුල හෝ ඉන් පිටත පවතින පුළුවන්කමක් තියෙනවා. අපිට ගණන් හදන්න ඉස්සරහට මේක අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒකට සම්පූර්ණ කරමුද එහෙම? වස්තුවක හැඩය අනුව තමයි වෙනස් වෙන්නේ. වස්තුවක හැඩය අනුව වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පදාර්ථය තුල හෝ ඉන් පිටත වස්තුවක හැඩය අනුව වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පදාර්ථය තුල හෝ ඉන් පිටත පිහිටිය හැක. ඊට පස්සේ අපිට මේ පාඩම ගත්තන් පස්සේ අපිට මේ ලෝකේ හම්බෙන වස්තු වෙන් කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට. ඒ තමයි සරල වස්තු සහ සංකීර්ණ වස්තු කියලා. අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ සරල වස්තු වල
සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොතනද කියලා දැනගෙන ඉන්න වෙනවා. මොකද ඒකට මේ සරල වස්තු කීපයක් එකතු වෙලා තමයි සංකීර්ණ වස්තුවක් හැදෙන්නේ. ඒතකොට අපිට පුළුවන් බලා ගන්න සංකීර්ණ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොතනද කියලා. හැබැයි ඒක දැනගන්න නම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මොකක් කරගන්නද? සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර වල පිහිටීම හොයන්න. අපි ඉස්සෙල්ලාම යන්න හදන්නේ සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර කීපයක පිහිටීම මොන වගේ දැනගන්න තියෙන්නේ කියලා හොයන්න බලන්න. හරි අපි බලමු. අපිට හම්බෙන පළවෙනිම සරලම වස්තුව විදිහට අපි සලකන්නේ ඒකාකාර දණ්ඩක්. වැදගත් වචනයක් තමයි ඒකාකාර කියලා කියන එක. හරි ඒකාකාර දණ්ඩක්. අපි බලමු. අපි ඉන්නේ සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය කියන මාතෘකාවේ. ඒක පළවෙනි එක විදිහට මම ගන්නම් ඒකාකාර දණ්ඩක්. දැන් ගණන් හදද්දි මේව මතක තියෙන්න ඕන. හරිද? එන ඒකාකාර දණ්ඩක්. උදාහරණයකට මෙහෙම ගමුද? ඒකාකාර දණ්ඩක්. මේ ඒකාකාර දණ්ඩක් ගත්තොත් ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද? ගණන් හදන්න ගියාම අපිට ගුරුත්ව කේන්ද්‍රය මාක් කරගන්න වෙනවා. ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය ඒකාකාරයි නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරියද? තේරුම්ගත්තද? ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරියද? අපි එන එකින් එකට වෙනසර යමු පළවෙනි එක. මාතෘකාවට එනවා සරල වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම. සරල වස්තු කිහිපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම. එකක් එක ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂයේය. ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂයේය. එතන තියෙන පොඩි ඉඩ කොටසේ ඔයාලට පුළුවන් දණ්ඩ දාලා ගුරුත්ව කේන්ද්‍රය මාක් කරලා දෙන්න. හරි නේද? right. දෙවැනි එක අපි ගමු ඒකාකාර වෘත්තාකාර දැටියක්. ඒකාකාර වෘත්තාකාර දැටියක් ගත්තොත් තහඩුවක්. ඒකාකාර වෘත්තාකාර තැටියක් නැත්නම් තහඩුවක්. ඒකාකාර වෘත්තාකාර තහඩුවක් ගත්තොත් මේ වගේනේ. මේ වගේ ඒකාකාර වෘත්තාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය කොතනද නැත්තේ? හරි ඔයාලට හිතෙච්ච දේ හරි. මේ වගේ ඒකාකාර වෘත්තාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරියද? මම මේකම ඊළඟට කියලා ඉන්න අපිට ඔස්සේ දෙකම එක සැරේ හදගමු. ඊළඟ තුන්වෙනි එක විතර මම කියන්නම් ඒකාකාර ඝන ගෝලයක. ඒකාකාර ඝන ගෝලයක් ගත්තොත් ඒතර ගෝලය සම්පූර්ණයෙන් පිරලා තියෙනවා නේද? ඕනේ ගෝලයක් බව පෙන්වන්න මට මෙහෙම පුළුවන්. ඒකාකාර ඝන ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරියටම ගෝලයේ කේන්ද්‍රය. ගෝලයේ ජ්‍යාමිතික කේන්ද්‍රය තියෙන්නේ නේද? මේ ගෝලයේ ජ්‍යාමිතික කේන්ද්‍රය මතම තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒකට මේ දෙක සම්පූර්ණ කරගන්න ඕනේ. දෙවෙනි එක ඒකාකාර වෘත්තාකාර තැටියක කේන්ද්‍රයේය. ඒකාකාර වෘත්තාකාර තැටියක කේන්ද්‍රයේය. right. එතන යටින් වෘත්තාකාර තැටිය ඇඳලා කේන්ද්‍රය මාක් කරලා පෙන්නන්න ගුරුත්ව කේන්ද්‍රය තියනවා කියලා. right. තුන්වෙනි එක ඒකාකාර ඕනම් ඝන මට ඒක දාන්න අවශ්‍ය කළා ඝන නැත්නම් කුහර දෙකකින් ඕන එකක්. ඒකාකාර ඝන නැත්නම් කුහර ගෝලයක කේන්ද්‍රයේය. ඒකාකාර ඝන නැත්නම් කුහර ගෝලයක කේන්ද්‍රයේය. එතනත් අදලා පෙන්නන්න රූප සටහන ඇදලා ඉවරලා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද කියලා. හරිද? right. අපි ඊළඟ එකට එනවා. හතරවෙනි එකේ අපි සලකන්නේ මෙහෙම කෙනෙක්. ඒකාකාර සමහර විට සමචතුරස්‍රාකාර දහඩුවක් වෙන්නත් පුළුවන්. ඒකාකාර සමචතුරස්‍රාකාර දහඩුවක් වෙන්නත් පුළුවන්. සමහර විට ත්‍රිකෝණාස්‍රාකාර දහඩුවක් වෙන්නත් පුළුවන්.
සමචතුරස්‍රාකාර දහඩුවක් වෙන්නත් පුළුවන්, ඍජුකෝණාශ්‍රාකාර දහඩුවක් වෙන්නත් පුළුවන්. මේ වගේ දහඩුවක වෘත්ත කේන්ද්‍ර දෙක කොතනද? හරි බලයිසි. ඔයගොල්ලෝ සිද්ධ වෙනවා මේ වගේ දහඩුවක මේ විකර්ණයන් දෙක යා කරන්න. විකර්ණ දෙක යා කරනකොට ඒ විකර්ණ දෙක ඡේදන ලක්ෂයක් වෙනව නේද? අන්න ඒ විකර්ණ ඡේදන ලක්ෂය තමයි වෘත්ත කේන්ද්‍ර දෙක. මේ ඍජුකෝණාශ්‍රාකාර දහඩුවක් නේද? මේ ඍජුකෝණාශ්‍රාකාර දහඩුවෙත් ඔයගොල්ලෝ පුළුවන් නේද විකර්ණ දෙක මේ විදිහට යා කරන්න. විකර්ණ දෙක මේ විදිහට යා කරාම මේ විකර්ණ දෙකේ ඡේදන ලක්ෂණය දාවේ. මෙන්න මේ විකර්ණ දෙකේ ඡේදන ලක්ෂ්‍ය තමයි වෘත්ත කේන්ද්‍රය දෙන්නේ. ලෙසින් ඇත්තේ රයිට්. අපි ඊළඟ එකට යමුද? හතරවෙනි එකේ. ඒකාකාර සමචතුරස්‍රාකාර හෝ ඍජුකෝණාශ්‍රාකාර දහඩුවක විකර්ණ ඡේදන ලක්ෂය. විකර්ණයන් ඡේදනය වන ලක්ෂය. හිතේ මේ රූප සටහන් දෙක දාගමු. විකර්ණයන් ඡේදනය වන ලක්ෂය. හරිද? ලේසි පාඩමක්. අපි ළඟ එක බලමු. පස්වෙනි එකේ අපි ගන්නවා ඒකාකාර මේ ත්‍රිකෝණාකාර දහඩුවක්. මොන වගේ තැනකද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ? පස්වෙනි එකේ අපි සැලකන්නේ ඒකාකාර ත්‍රිකෝණාකාර දහඩුවක්. මට චුට්ටක් ලොකුලා දෙන්න. ඒකාකාර ත්‍රිකෝණාකාර දහඩුවක්. මේ වගේ. මොකද කියන්නේ? මේ වගේ ඒකාකාර ත්‍රිකෝණාකාර දහඩුවක කොතනද වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ? හරි වෙලෙසි අපි කියනවා මධ්‍යස්ථයන් ඡේදන ලක්ෂය. කොතනද මධ්‍යස්ථයන් ඡේදන ලක්ෂය. මොකක්ද මේ මධ්‍යස්ථයක් කියලා කියන්නේ? හරි වෙලෙසි මධ්‍යස්ථයක් කියලා කියන්නේ ශීර්ෂයයි එයාට සම්මුඛ පාදේ තියෙනව නේද? එයාට ඉස්සරහින් තියෙන පාදේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ ඉස්සරහින් තියෙන පාදේ මධ්‍ය ලක්ෂ්‍ය තියෙන විතර නේද? එහෙනම් මෙන්න මේ ශීර්ෂයයි ඉස්සරහින් තියෙන පාදේ මධ්‍ය ලක්ෂ්‍යය යා කරන්නේ. මේක තමයි මධ්‍යස්ථය. මේක තමයි මධ්‍යස්ථයක් කියන්නේ. ඒතර තව මධ්‍යස්ථයක් හදේ මෙන්න ශීර්ෂය. මෙන්න යාට ඉස්සරහින් තියෙන පාදේ. ඉස්සරහින් තියෙන පාදේ හරි වැල තියෙන විතර නේද? රයිට්. එහෙනම් අපි මේ දෙක යා කරමු. අන මධ්‍යස්ථය. මෙන්න මේ මධ්‍යස්ථයන් දෙක ඡේදිත ලක්ෂ්‍ය තියෙනව නේද? මෙන්න මේ ලක්ෂ්‍ය තමයි ගුරුත්ව කේන්ද්‍ර තියෙනවා. අනිත් මධ්‍යස්ථයන් ඉන්න පුළුවන්. අනිත් මධ්‍යස්ථයන් ද අනිවාර්යයෙන්ම යන්න ඕනේ මෙයා හරහාමනේ. මධ්‍යස්ථයන් ඡේදන ලක්ෂ්‍ය තමයි අපි කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය පිටා. ඒකාකාර ත්‍රිකෝණාකාර දහඩුවක. හරි. සාමාන්‍යයෙන් අපි කියනවා එතකොට මෙట్లా මෙතන දෙන මුළු දුර දෙනව නේද? මේ මුළු දුරෙන් මුළු දුර බෙදෙන මෙන්න මේ අනුපාතයට ඒ තමයි. මේ මුළු දුරෙන් මෙතෙන්ට තියෙන දෙකක්. මෙතෙන්ට තියෙන එකක්. ඒ නිසා අපි කියනවා මධ්‍යස්ථයක් ඡේදනය වෙන්නේ දෙකට එක අනුපාතයෙන් කියලා. මුළු දුරෙන් 3න් 2ක් උඩට නේ මේ අනුපාතනේ 2ට 1යි 2ට 1යි කියන්නේ 2යි 1යි 3යි. ඒ කියන්නේ මේ මුළු දුරෙන් මෙතෙන්ට තියෙන දුර 3න් 2යි මෙතෙන්ට තියෙන දුර 3න් 1යි. තේරුණාද? සාමාන්‍ය වෙනීම මම මෙහෙම කිව්වොත් ඔයගොල්ලන්ට මෙන්න මේ ලම්බ උස සිම්පල් h නම් මේ ලම්බ උස සිම්පල් h නම් හරිද? මෙන්න මේ උස කියන්නේ කවුද? මේ උස කියන්නේ කවුද? ආලා දන්නවා. මේ උස කියලා කියන්නේ මේ මුළු උසෙන් දෙකට එක අනුපාතයෙන් දෙකට එක අනුපාතය කියන්නේ 2යි 1යි 3යි 3න් 2ක් නේද? නැත්නම් ශීර්ෂය ඉඳලා කොච්චර දුරක්ද? 3න් 2යි h දුරක්. මෙතන තියෙන කොච්චරද ශීර්ෂය ඉඳලා 3න් 1යි h දුරක්. h කියන්නේ සෙන්ටිමීටර 6ක් වුණොත් h කියන්නේ සෙන්ටිමීටර 6ක් කියලා දැන් මේ ලම්බ උස සෙන්ටිමීටර 6ක් වුණොත් වෘත්ත කේන්ද්‍ර තියෙන එතන කොච්චර දුරකින්ද? 3න් 2 වතාවක් 6යි. එහෙනම් මෙතන සෙන්ටිමීටර 4ක දුරින් තියෙනවා. නැත්නම් මෙතන සෙන්ටිමීටර 2ක දුරින් තියෙනවා. තේරුණා නේද? ඒකාකාර ත්‍රිකෝණාකාර දහඩුවක ගුරුත්ව කේන්ද්‍ර තියෙන්නේ ඒගොල්ලෝගේ අපි කියනවා මධ්‍යස්ථයන් ඡේදන ලක්ෂ්‍ය. මධ්‍යස්ථ ඡේදන ලක්ෂ්‍ය කියලා කියන්නේ මධ්‍යස්ථයන් ඡේදනය වෙන්නේ දෙකට එක අනුපාතයෙන්
එතකොට මධ්‍යස්ථයක් කියලා කියන්නේ ශීර්ෂයක් සහ සම්මුඛ පාදයේ හරි මැද යා කරන රේඛාවට අපි කියනවා මධ්‍යස්ථයක් කියලා. right අපි මොකද නෝට් එක සම්පූර්ණ කරගන්න පස්වෙනි එක ඒකාකාර ත්‍රිකෝණාකාර තහඩුවක මධ්‍යස්ථ ඡේදනය වන ලක්ෂ්‍යය. ඒකාකාරී ත්‍රිකෝණාකාර තහඩුවක මධ්‍යස්ථ ඡේදනය වන ලක්ෂ්‍යය. එතන ඉස්සරහා මම ඉඩක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන ඉඩේ රූප සටහන විදිහට දාගමු. ඒතර හොඳට පේනවා. තමන්ට පැහැදිලි ඔළුවේ තියා ගන්න පුළුවන්. හරිද? අපි මේ සම්පූර්ණ කරමුද? මධ්‍යස්ථයක් යනු ශීර්ෂයක් විරුද්ධ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවයි. මධ්‍යස්ථයක් යනු ශීර්ෂයක් විරුද්ධ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවයි. ගුරුත්ව කේන්ද්‍රය මගින් මධ්‍යස්ථයක් දෙකට එක අනුපාතයට ඡේදනය වේ. ගුරුත්ව කේන්ද්‍රය මගින් මධ්‍යස්ථයක් දෙකට එක අනුපාතයට ඡේදනය වේ. හරිද? අද ගත්ත ටික ඔක්කොම දාගත්තා නේද? අපි යමු එහා පැත්තේ තියෙන අපේ ඊළඟ සරල වස්තුව. මොකද අපේ ඊළඟ හම්බෙන සරල වස්තුව ඝන අර්ධගෝලයක්. ඔයාලට මතකයි ඝන අර්ධගෝලයක් කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. හයවෙනි එකේ. හයවෙනි වස්තුව විදිහට මෙයා. ඝන අර්ධගෝලයක්. අතන මෙහෙම නේද? මේ අර්ධගෝලයක්. හැබැයි මෙයා ඝනයි. හරි. ඝනයි කියලා පෙන්නනවා මම මෙහෙම පෙන්නන්නම්. පාට කරලා පෙන්නන්නම්. ඒතකොට මම දන්නවා අපි ඒකෙන් අදහස් කරන්නේ මෙයා ඝන අර්ධගෝලයක් බව. මෙහා පැත්තේ ඒතර පාට කරලා පෙන්නම ඒතර අපි දන්නවා මෙයා ඝන අර්ධගෝලයක් බව. පාට කරලා නැතුව තිබුණොත් ඒක කුහර අර්ධගෝලයක් කියලා සැලකනවා. ඒතර ඔයාලා හැමෝම දන්න මේකට කියන්නේ අපි ආධාරකය කියලා නේද? මේ ආධාරකයනේ. ඒතර මේ තියෙන ආධාරකයේ කේන්ද්‍රය. හරිද? ඔය තියෙන ආධාරකයේ කේන්ද්‍රය. ඒතර මෙතන තියෙන කවුද? ගෝලයේ අරය. මේ තියෙන ගෝලයේ අරයනේ සිම්පල් ආර්. හරි. ඒතර ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ ආධාරකයේ කේන්ද්‍රය තියෙනව නේද? මේ ආධාරකයේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් තියෙනවනේ මෙන්න. මෙන්න මේ සිරස් අක්ෂය මත තමයි තියෙන්නේ. මේ ආධාරකයේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂය මත තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. වෙන කොහෙවත් නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ආධාරකයේ කේන්ද්‍රය ඕනම් ඕ හරහා යන සිරස් අක්ෂය මත. සිරස් අක්ෂය මත මෙන්න මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මෙතන තමයි කියලා හරියන්නේ නැහැ. එහෙනම් O වල ඉඳලා G වලට තියෙන දුර කොච්චරද? මම කියන OG දුර කොච්චරද? දන්නවද? OG දුර කියලා කියන්නේ මේ අරය තියෙනව නේද? අරයෙන් 8න් 3ක්. R ගෙන් 8න් 3ක්. OG සමානයි 8න් 3යි R කියලා අතර තියන්නේ. right. අපි යමුද? එහෙනම් ඊළඟ එක. එන්නේ තියෙන්නේ. ඝන අර්ධගෝලයක නම් ආධාරකයේ කේන්ද්‍රයේ සිට සමමිතික අක්ෂය මත 8න් 3යි R දුරිනි. සමමිතික අක්ෂය මත 8න් 3යි R දුරිනි. වරහන් ඇතුලේ සිම්පල් R යනු අරයයි. දැන් රූප සටහන අදින්න ඕන කොතනද? යටින් නෙමෙයි 6 වෙනි එකට දාලා ඉස්සරහින් ඉඳ තියෙනව නේද? අන්නේ තියෙන ඉස්සරහින් අර්ධගෝලය ඇඳලා OG දුර කොච්චරද කියලා ලියාගන්න. ඉස්සරහින් යටින් නෙමෙයි ඉස්සරහින්. හරිද? අපි එනවා ඊළඟ එකට. මේ 7 වෙනි එක. 7 වෙනි එකේ තියෙන්නේ කුහර අර්ධගෝලයක් වුණොත්. මෙයා කුහර අර්ධගෝලයක් වුණොත් ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ? හරි වෙලෙසි කුහර අර්ධගෝලයක් වුණොත් මෙයා ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ? ඒතර කුහර අර්ධගෝලයක් වුණොත් අපි පාට කරන්නේ නැහැ. ඒතර ඔයගොල්ලෝ දන්නවා හැමෝම මම මෙහෙම මාක් කරොත් මේ මාක් කරන්නේ ආධාරකයේ කේන්ද්‍රය බව.
ආධාරකයේ වෘත්තයක් නේ ඒකේ කේන්ද්‍රය. ඒතර මේවා කරන්නේ ආධාරකයේ අරය බව ඔයගොල්ලෝ දන්නවා සිම්පල් ආර. එහෙනම් කොතනද මෙයාගේ වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ? මෙයාගේ වෘත්ත කේන්ද්‍රයක් තියෙන්නේ මෙන්න මේ ආධාරකයේ කේන්ද්‍රය හරහා යන සමමිතික අක්ෂය මතම තමයි. වෙන කොහෙවත් නෙමෙයි. හරිද? සමමිතික අක්ෂය මත මෙන්න මෙතන තියෙන්නේ. කලින් මොකද වෙන්න මෙතන කියන්නේ කොච්චර දුරද? ඕවර ඉඳලා G වලට තියෙන දුර අරය ඇසුරෙන් කිව්වොත් අරයෙන් හරියට. ආර බෙදීම දෙකක දුරින්. හරිද? අපි නොට් එක සම්පූර්ණ කරමුද? 7 වෙනි එක කුහර අර්ධ ගෝලයක නම් ආධාරකයේ කේන්ද්‍රයේ සිට සමමිතික අක්ෂය මත දෙකෙන් එකයි r දුරිනි. වරන් ඇතුලේ සිම්පල් r යනු අරයයි. රූප සටහන අඳින්න ඕන කොතනද අඳින්න ඕන? 7 වෙනි එකට ඉස්සරහින්. යටින් නෙමෙයි 7 වෙනි එකට ඉස්සරහින්. රූප සටහන සම්පූර්ණ කරන් ඉන්න. හරිද? අපේ 8 වෙනි එකට. 8 වෙනි එකේ අපි කතා කරන්නේ ඝන හේතුවක් ගැන. හේතුවක් මතකයි නේද? කෝණ එකක්. ඝන හේතුවක වෘත්ත කේන්ද්‍රය තියෙන කොතනද? ඔයාලා දන්නවා. අපි හේතුවක් සලකුවොත් මෙයා නේද හේතුව. හේතුවේ ඔයාලා මොකද දන්නවා පහලින් තියෙන ආධාරකයේ තියෙන වෘත්තයක්. එදිනේ කේන්ද්‍රයේ ආධාරකයේ කේන්ද්‍රය. එදිනේ කේන්ද්‍රය හරහා යන සමමිතික අක්ෂය නම් මෙයා නේද කෝණ එක. නැත්නම් හේතුව. පාරේ හේතුව. तर केतु අපි ආධාරකයේ කේන්ද්‍රය O කියලා මාක් කරමු. හරිද? කේන්ද්‍රය O කියලා මාක් කරමු. ආධාරකයේ කේන්ද්‍රය. तर මේ තියෙන ආධාරකයේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂය නැත්නම් සමමිතික අක්ෂය. ඔය සමමිතික අක්ෂය වල තමයි වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මේ ආධාරකයේ තියෙන සිරස් උස තියෙනව නේද? ආධාරකයේ ඉඳලා කේතුවේ තියෙන සිරස් උස නැගෙන කේතුවේ සිරස් උස කියලා නේද? සිරස් උස සිම්පල් h නම් දන්නවද ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙන්න මේ වගේ තැනක. මේ වගේ තැනක කියන්නේ ඕල ඉඳලා g වල තියෙන උස කොච්චරද? OG කියන උස මෙන්න මේ සිරස් උසෙන් 4න් 1යි. 4න් 1යි උසකින් තියෙනවා කියලා තමයි අපි සලකන්නේ. ඒතර මේක ඝන කේතුවක් නේ. එහෙනම් මම ඝන බව පෙන්නනවා. ඔයගොල්ලෝ දන්නවා මම පොඩ්ඩක් පාට කරලා පෙන්නනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ හේතුව ඝන හේතුවක් බව. හැබැයි මේක ඒකාකාර නම් විතරයි මේ වෙන්නේ ස්කන්ධ ව්‍යාප්තිය ඒකාකාරයි නම්. හරිද? රයිට් සම්පූර්ණ කරමුද? ඉස්සෙල්ලාම නෝට් එක. ප්‍රශ්න කාටේ ඝන හේතුවක නම් ආධාරකයේ කේන්ද්‍රයේ සිට සමමිතික අක්ෂය මත 4න් 1යි h දුරිනි. 4න් 1යි h දුරිනි. සිම්පල් h යනු සිරස් උසයි. එතන ඉස්සරහින් තියෙනවානේ රයිට් එක රෝබ් සරණ දාගමු. රෝබ් සරණ දාගන්න එතන ඉන්න තියෙනවා. දැන් බලමු ප්‍රශ්න 9 වෙනි එකේ අපි සලකන්නේ කුහර හේතුවක්. කුහර හේතුවක් කියනකොට ඔයගොල්ලෝ හේතුව කියන්නේ මෙහානේ. අතුලේ තියෙන්නේ ආධාරකයේ වෘතයක්. එතකොට එයාගේ ආධාරකයේ කේන්ද්‍රය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සමමිතික අක්ෂය වුණොත් එමන්දම අපිට පාසුවෙන්ම සමමිතික හේතුව අදගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ කුහර හේතුවක්. මොනවද දෙන්නේ? right මම ඉල් පැනේ මාක් කරන්න බලාගන්න පාසුවෙන්. මේ තියෙන්නේ ආධාරකයේ කේන්ද්‍රය. මේ තියෙන ආධාරකයේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂය. तो मैं सिर्फ उस समय भी सारा क्या सिंपल h කියලා නේද?
එතකොට ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ? මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ සමමිතික අක්ෂය මත තමයි. සමමිතික අක්ෂය මත මේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙනවා. කවුද එතකොට මේ OG කියන දුර? OG කියන දුර දන්නවද? මේ සිරස් උසෙන් 3න් 1යි h දුරකින් තමයි තියෙන්නේ. මම ඔබම ඊළඟ එකක් කියලා ඉන්නම්. අපි රූප සරණ දාගෙන ඉන්නේ. ගත්ත නෝට් එක සම්පූර්ණ කරන්න. 9 වෙනි එකේ කුහරක හේතුවක නම් ආධාරකයේ කේන්ද්‍රයේ සිට සමමිතික අක්ෂය මත 3න් 1යි h දුරිනි. මෙහි සිම්පල් h යනු සිරස් උසයි. මෙහි සිම්පල් h යනු සිරස් උසයි. එතන ඉස්සරහින් රූප සරණ දාගෙන ප්‍රශ්න 10 අපි කතා කරන්නේ නිකන් ගැඩොල් කැටයක් වගේ එකක්. පොඩක් ත්‍රිමාණව වගේ ඇඳලා බෙන්නුවොත් එහෙම නේද? මම හිතන්නේ මට වඩා හොඳට වාට අඳින්න පුළුවන් රෝලක් පාවිච්චි කරන නිසා අවනේ ඇඳලා පෙන්වන්න වෙන්නේ අපිට. ගැඩොල් කැටයක්. මම හිතන්නේ මට වඩා හොඳට වාට පුළුවන් රෝලක් පාවිච්චි කරලා හරියට දින්න. අවතරනේ. හරි. හරි හරි. එතකොට මෙතන ඉස්සරහා මූණතේ හරි බෙදරේ මේ තියෙන්නේ. අනිල් පාටි මාක් කරන්න. මේ ඉස්සරහා මූණතේ හරි බෙදරේ මේ තියෙන්නේ. ඊට සමාන මූණතක් නේ මෙතන තියෙන්නේ. ඒ මූණතේ හරි බෙදරේ මේ තියෙන්නේ. ඔකට පුළුවන් හරියට අදින්න. මෙන්න මේ මේ මූණත් දෙකේ හරි බෙද යා කරොත් මේ යා කරන රේඛාවනේ සමමිතික අක්ෂය. ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ මේ වගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ සමමිතික අක්ෂය හරි නැද? සමමිතික අක්ෂය හරියම තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. අපි නෝට් එක සම්පූර්ණ කරලා රූප සරණ අඳිමු. 10 වෙනි සරල වස්තුව ගැඩලක් වැනි ඝනකයක නෙමෙයි ඝනකාභයක නම් ඝනකයක් වුණත් අවුලක් නැහැ. එහෙමයි. ගැඩලක් වැනි ඝනකයක හෝ ඝනකාභයක නම් කියලා නම් හිතාගන්න. ගැඩලක් වැනි ඝනකයක හෝ ඝනකාභයක නම් අසමමිතික අක්ෂය නෙමෙයි සමමිතික අක්ෂය. අයන් අයින් කරන්න. සමමිතික අක්ෂය මත මධ්‍ය ලක්ෂයය ගැඩලක් වැනි ඝනකයක හෝ ඝනකාභයක නම් සමමිතික අක්ෂය මත මධ්‍ය ලක්ෂයය රූප සරණ සම්පූර්ණ කරන්නේ. හරි නේද? හරි. එහෙනම් අපි මේ දක්වා කතා කරපු දෙක චුට්ටක් මතක් කරොත් මෙන්න මේ කතාව නේද අපි සරලවම කිව්වේ. අපි මේක තමයි අපි අද මේ වෙද්දි කතා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන මාතෘකාව. එහෙනම් මාත් ඒක මතක් කරමුද? මොකක්ද වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ? වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියනවා වස්තුව හැදිලා තියෙන ඉතා කුඩා අංශු රාශියකින් කියලා සැලකුවොත් ඒ හැම අංශුවකම බර සිරස්ව පහළට ක්‍රියා කරනවා. අන්න මේ සමාන්තර බල සියල්ලගේම ඒ අංශුව මත ක්‍රියාත්මක වෙන ඒ අංශු වල බර කියන සමාන්තර බල සියල්ලගේම සංප්‍රයුක්තය ඒ වස්තුව මොන පිහිටුමකට හැරෙව්වත් එක්තරා වස්තුව මත තියෙන එක්තරා නිශ්චිත ලක්ෂයක් කරහා ගමන් ගන්නවා. අන්න ඒ ගමන් කරන නිශ්චිත ලක්ෂයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඉතින් මේ අර්ථ දැක්වීම අනුව පේනවා ගුරුත්ව කේන්ද්‍රය තමයි වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන්නේ කියලා. ඒක නිසා අපිට පුළුවන්කමක් තියෙනවා වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ වස්තුවේ සමස්ත බර ක්‍රියා කරන ලක්ෂය කියලා කියන්නේ. ඒ වගේම තමයි වස්තුවේ හැඩය අනුව
සමහර අවස්ථාවල ගුරුත්ව කේන්ද්‍රය වස්තුව හැදිලා තියෙන පදාර්ථ කොටස තුල තියෙන්නත් පුළුවන්. සමහර විට වස්තුවෙන් පිටතට කියන පදාර්ථ කොටස නැතුව පිටත පිට යන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ වස්තුවේ මොකක් මතද? හැඩය මත තමයි තීරණය වෙන්නේ. හරි. අපි ඊට පස්සේ කතා කරේ මේ ලෝකේ තියෙන වස්තු පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න. මොනවද? සරල වස්තු සහ සංකීර්ණ වස්තු කියන. අපි සරල වස්තු 10ක් ගැන කතා කරා. සහ සරල වස්තු 10ක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මොන වගේ තැන්වලද කියන එක ගැනත් අපි කතා කරා. තේරුම් ගත්තා නේද? right. දැන් අපිට ඕන වෙන්නේ මෙතනින් එහාට කොහොමද පාරම යන්නේ කියන. අපිට මෙතනින් එහාට තියෙන්නේ අතරකොත් දැන් සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර තියෙන තැන් අපි දන්නවනේ. ඒතර සංයුක්ත වස්තුවක් කියන්නේ මොකක්ද? සංයුක්ත වස්තුවක් කියලා කියන්නේ සරල වස්තු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වෙලා හැදෙන වස්තුවක්. අපි හඳුන්වනවා කවුරු කියලාද? සංයුක්ත වස්තුවක් කියලා. ආයතක් යන කවුරු කෙනෙක් આવුවොත් ඔයගොල්ලෝ මොකක්ද සංයුක්ත වස්තුවක් කියලා කියන්නේ? සරල වස්තු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වෙලා හැදෙනවා නම් අපි ඒකට කියනවා සංයුක්ත වස්තුවක්. තේරුණා නේද? සරල වස්තු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වෙලා හැදුනොත් අපි ඒකට කියනවා සංයුක්ත වස්තුවක්. අපිට තියෙන්නේ සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර හොයන්න. මම පාඩම යන විදිය කියන්නම්. සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර හොයන්නේ මේකයි අපි කරන්නේ. සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. අපි මෙතනදී පාඩම වෙන් කරගන්නවා කොටස් දෙකක් යටතේ දෙන එක. ඒ තමයි අපිට පුළුවන් සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය දල වශයෙන් හොයන්න. දල වශයෙන් සාමාන්‍යයෙන් මේක බහුවර්ණ වලට අතිශයින්ම වැදගත් වෙනවා. බහුවර්ණයක් කියන ඔයගොල්ලෝ දන්නවා එක්සෑම් එකේදී එක ලකුණක්. ඊට පස්සේ අපිට පුළුවන් සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය නිවැරදිවම හොයන්න. ඒ කියන්නේ ගණනය කරලා හොයන්න. ඒක දල වශයෙන් ගණනය කිරීමකින් තොරව ඒක නිවැරදිව. අපි ඉස්සෙල්ලා බලන්න හදන්නේ සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කොහමද දල වශයෙන් හොයන්නේ. දල වශයෙන් හොයන්න පුරුදු වුණාට පස්සේ පුළුවන් අපිට නිවැරදිව ගණනය කිරීම හරහා හොයන්න. හරි. මම කියන දේ අන්තර ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. අපි බලමු දෙයන. හරි. අපි කතා කරනවා දැන් අපේ මාතෘකාව ගැන. දල වශයෙන් හොයන එක ගැන. මම ඉස්සෙල්ලා මෙහෙම කියන්න. සංයුක්ත වස්තුවක් ගැන හිතන එක උදාහරණයක් විදිහට. මොකක් කර සංයුක්ත වස්තුව? මම නිකවට කියන්න. මෙන්න සංයුක්ත වස්තුවක් ඇදලා තියෙන්නේ මෙන්න මේ සරල වස්තුව වෙනුයි. හරිද? නිකවට කියන්න. මේ සරල වස්තුව වෙනුයි. මෙන්න මේ සරල වස්තුව වෙනුයි. මේ දෙන්න එකතු වෙලා තමයි සංයුක්ත වස්තුව හැදෙලා තියෙන්නේ. සරල වස්තු දෙකක්. උදාහරණයක් ගන්න සරල වස්තු දෙකක්. එතකොට මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොතනද? මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන කොතනද? මාර්ගවලයිසි මේක මතක තියාගන්න. ඒතර වස්තු දෙක වෙනම දකින්න පුරුදු වෙන්න. අපි හැමදාම කියනවා දෙන්නෙක් ඉන්නකොට එක සැරේ දෙන්නම දිහා බලන්න එපා. එක සැරේ දෙන්නම දිහා බැලුවොත් එක්කෙනෙක්වත් Tamanට ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් දෙන්නෙක් ඉන්නවා නම් මේ දෙන්නම කොට දා ගන්න ඕන නම් ඉස්සෙල්ලා එක්කෙනෙක් අමතක කරන්න, එක්කෙනෙක් අමතක කරලා අනිත් එක්කෙනා දිහා බලන්න. එහෙනම් කළු එක්කෙනා අමතක කරලා අපි නිල් එක්කෙනා දිහා ඉස්සෙල්ලා බලමු. බැලුවම අපි දන්නවා එයා සරල වස්තුවක් නේ. අය සරල වස්තුවක්ම අපි අර කලින් දුන්නු 10 දෙනාගෙන් කෙනෙක් අනිවාර්යෙන් මේ ඉන්නේ. ඒතර අපි අනිවාර්යෙන් දන්නවා එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද කියලා. අපි ඒ ගුරුත්ව කේන්ද්‍රය වාක් කරනවා එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. මගේ G1 කියලා නම් කියන්න. හරි. දැන් අපි නිල් පාට එක්කෙනා අමතක කරලා කළු පාට එක්කෙනා ගැන බලන්න. කළු පාට එක්කෙනා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද කියලා අපි දන්නවා. මම හරියද? ඒතර අපි නිකම්ම යමු කළු පාට එක්කෙනා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. අපි කියමු G2 වල. හරිද? එතකොට කළු පාට එක්කෙනාගේ ස්කන්ධයෙන් 2 කියමු, නිල් පාට එක්කෙනාගේ ස්කන්ධයෙන් 1 කියමු. ඒ වගේම අපි කියමු M1 ට වඩා M2 විශාලයි කියලා. ඔයගොල්ලෝ දන්නවා දැන් හරි. දැන් ඔන්න මම කිව්වේ සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න යන හදන්නේ අපි. සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න යද්දී මොකක්ද අපි කරන්න ඕන කියන එක ගැන තමයි මම මේ කතා කරමින් ඉන්නේ. මම හිතුවා ඔයගොල්ලෝ තේරෙනවා මම කියන්නේ. ඒක එකක් තමයි මම කිව්වේ. අපි ඉස්සෙල්ලාම ඒ සංයුක්ත වස්තුව හැදලා තියෙන සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර සලකුණු කරගන්නවා. සලකුණු කරගත්තාම අනිවාර්යෙන් දන්නවද මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ සංයුක්ත වස්තුවේ. සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ සරල වස්තු දෙකේ ගුරුත්ව කේන්ද්‍ර යා කරන රේඛාව මත. මේ සරල වස්තු දෙකේ ගුරුත්ව කේන්ද්‍ර යා කරන රේඛාව මත තමයි අනිවාර්යෙන් තියෙන වෙන කොහෙවත් නෙවෙයි. කවදාවත් මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙන්නේ නැහැ. මේ වගේ තැනක තියෙන්නේ නැහැ. මේ වගේ තැනක තියෙන්නේ නැහැ. මෙන්න මේ රේඛාව මත තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍ර දෙක යා කරපු රේඛාව මත තියෙන්නේ. එතකොට
නිකමට දැන් ස්කන්ධ දෙක එක සමාන වුණා නම් ස්කන්ධ දෙක එක සමාන වුණා නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මේ දෙන්න යා කරන රේඛාවේ හරි මැද. මේ දෙන්න යා කරන රේඛාවේ හරි මැද තියෙන්න ඕන දෙන්නගේ ස්කන්ධ සමානයි. ස්කන්ධ අසමානයි නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් එකකට වඩා එක්කෙනෙක් විශාලයි. ස්කන්ධ අසමානයි නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන ස්කන්ධයේ වැඩි කෙනාට කිට්ටුවේ. කාට කිට්ටුවෙන්ද? ස්කන්ධයේ වැඩි කෙනාට කිට්ටුවේ. ඒතර හරි මැද මෙතන නම් මෙයාගේ නම් ස්කන්ධයේ වැඩි ගුරුත්ව කේන්ද්‍රය මේ කුඩව මාක් කරන්න බෑනේ. ඒක එතන මාක් කරන්න පුළුවන් කමක් තියෙන්නේ. මෙයා නැතුව මෙයා විතරක් හිටියනනේ දෙන්නම නිසා හරි මැද වෙන්න බෑ. හරි මැද වෙන්න නම් දෙන්නගේ ස්කන්ධ සමාන වෙන්න ඕන. මෙයාට වඩා මෙයාගේ ස්කන්ධය වැඩි නම් මෙතන නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක මාක් කරන එක වඩාත් සාධාරණයි. තේරුණා නේද? සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න යද්දි මොකක්ද කරන්න ඕන? දැන් තේරෙනවා. සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න යද්දි ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ අපි හිතමු නේද? සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයනකොට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම එයා හැදිලා තියෙන එක් එක් සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර මාක් කරගන්න. අනිවාර්යයෙන්ම මේ ගුරුත්ව කේන්ද්‍ර දෙක යා කරොත් අන්නේ රේඛාව මතම තමයි සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර තියෙනවා. තේරුණා? එතකොට ස්කන්ධ දෙක සමානයි නම් හරි මැද තියෙන්න ඕන. ස්කන්ධ අසමානයි නම් වැඩි ස්කන්ධයට ආසන්නව තමයි ගුරුත්ව කේන්ද්‍ර පිටන්න ඕන. තවම මම ඔකට තව උදාහරණයක් වඩා මෙහෙම කියන්න. එතකොට අපි ඉන්නේ මේ කොටස හොඳ. දල වශයෙන් ගණනය කියනවා. අපි ඉස්සෙල්ලාම දල වශයෙන් හොයාගන්න ගුරුත්ව කේන්ද්‍රය වගේ මාක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි ගණනය කිරීමේ ක්‍රමයට එනවා. හරි ඔයගොල්ලෝ නිකවට හිතන්න මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ කියන්නේ හරි සර් දැන් ඕක ලේසි. ඕකේ තිබුණේ මේ සංයුක්ත වස්තු දෙක තිබුණේ සරල වස්තු දෙකක ඉන්නේ. ඇත්තටම සංයුක්ත වස්තුවක් කියලා කියන්නේ සරල වස්තු දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් නේ. එතකොට කොහොමද ඔක හදන්නේ කියලා. හරි මම කියන්න. අපි උදාහරණයක් විදිහට දෙමු මෙහෙම. මෙන්න තමයි වස්තුවක් තියෙනවා. මේ වස්තුවක් තියෙනවා. මෙහෙම. ඒකාකාර දණ්ඩක්. හරි ඒකාකාර දණ්ඩක් ඒ දිගට සමාන තවත් ඒකාකාර දණ්ඩක් ඒ වගේම තවත් ඒකාකාර දණ්ඩක් ඒකාකාර දණ්ඩ තුනයි තුන් දෙනාගේම ස්කන්ධයන් අපි කියමු එක සමානයි මෙයාගේ ස්කන්ධය m මෙයාගේ ස්කන්ධය m මෙයාගේ ස්කන්ධයත් m මේ තහඩු තුනට සම්බන්ධ කරලා තියෙනවා ඒකාකාර ත්‍රිකෝණාකාර ධාතුවක් और त्रिकोणाकार धातु स्कंधे තුනයි සංයුක්ත වස්තුවක් නේද? නිකමඩ කියනකො මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ? දැන් මෙහෙමයි තමන් අවංකව ඉගෙන ගන්න කැමති ළමයෙක් නම් කරන් තියෙන හොඳම දේ මොකක්ද? දැන් වීඩියෝ එක ෂොට්ටක් නවත්තනවා. මේ රූප සරහන දාගන්න තමන්ගේ කටුකොලේක තමන් ගන්න ටෙක්නික් දැන් මම මේ වෙලෙදි කියපු ටෙක්නික් පාවිච්චි කරලා හොයාගන්න ගුරුත්ව කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා. ඒක නේද හොඳම දේ වෙන්නේ. try කරලා බලමු දෙනවා. පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා. තමන්ට හොයන්න පුළුවන් ද කියලා ගුරුත්ව කේන්ද්‍රය පිටි ටෙක්නික් එකයි ඕන. හරිද? හොයාගත්තද? හරි. තමන්ට අංක වෙන්න නිකන් හොරෙක් වෙන්න එපා නේද? තමන් තමන්ට අංක වෙන්න ඕන බව නැත්නම් ඉගෙන ගන්න බෑනේ. මෙන්න බලන්න ටෙක්නික් එක මේකයි. දැන් මේකේ තියෙනවා සංයුක්ත වස්තු එකක්. ඒ කියන්නේ සරල වස්තු හතරකින් හැදිලා තියෙනවා. මෙයා සරල වස්තුවක්, මෙයා සරල වස්තුවක්, මෙයා සරල වස්තුවක්, මෙයා සරල වස්තුවක්. එක්සෑම් පේපරේ බහුවර්ණයකට මේක ලැබුණොත් මේක බහුවර්ණයක් වෙන්න පුළුවන් නේද? බහුවර්ණයකට ලැබුණොත් පේපරේ උඩම මේ නිර්මාණය හරියටම කරන්න ඕන. නැත්නම් තමන්ට ලක්ෂ හොයාගන්න බැරි වෙයි. මෙහෙමයි කරන්නේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ මෙන්න මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය වීඩියෝ දානවා හතර දෙනෙක් හිටියට එක එක්කෙනා වෙන වෙනම සලකනවානේ මෙයා සලකනවා මෙයා සලකුවත් ඔක දානවා මෙයා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ තහඩුවේ හරි මැද තහඩුවේ හරි මැදින් මාක් කරන්න බලන් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ තහඩුව සලකුවොත් මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එයාගේ හරි මැද මේ තහඩුව සලකුවොත් මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එයාගේ හරි මැද දැන් අපි ඉස්සෙල්ලා සලකමු මේ තහඩුව සහ මේ තහඩුව මේ දෙන්න
මේ දෙන්න විතරක් සලකන. ඒ දෙන්න විතරක් සලකුවොත් ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන ඒ දෙන්න යා කරන රේඛාව හරියට නේද? මේ දෙන්න විතරක් සලකුවොත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන ඒ දෙන්න යා කරන රේඛාවේ හරියටද නේද? මෙයාගේ ස්කන්ධයක සමානත්වය දැන් මම මේ තහඩුවයි දෙන්නගෙම ගුරුත්ව කේන්ද්‍රය මාක් කරන්න හරියට මේ රේඛාවේ හරියටද? හරියටද කොච්චර ස්කන්ධයක්ද තියෙන්නේ? තහඩු දෙකේම ස්කන්ධය නේද? 2m මෙයාගේ මෙනම් ඔක්කොම කොච්චරද? 2m ස්කන්ධයක් එතන තියෙනවා. පිළිගන්නවා? එතකොට මේ තහඩුවත් ගැන හිතන්න ඕනේ. ඒ වෙනුවට ඒ තහඩු දෙකේම සමස්ත වර්ගක්‍රියා ලක්ෂ්‍ය මෙතන කියලා හිතලා ඉවරයිනේ. දැන් එහෙනම් බලන්න මෙන්න මේ අලුතෙන් අපි හොයාගත්තේ මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයයි මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයයි. මේ තහඩුවයි කියන. එතකොට එක් කොතනද තියෙන්නේ? ඒක තියෙනවා මේ දෙන්න යා කරන රේඛාවේ හරියටද නේද? හරියටද වෙන්න බෑ. ඒ දෙන්න යා කරන රේඛාව මත. මෙහෙවත් වෙන්න බෑ. ඒ දෙන්න යා කරපු රේඛාව මත තියෙන්නේ. ඒ රේඛාව මත කොතනද තියෙන්නේ? හරියටද වෙන්න බෑ. හරියටද වෙන්න නම් මෙතනත් ස්කන්ධයෙන් බලලා මෙතනත් ස්කන්ධයෙන් වෙන්න ඕනේ. නේද? හරියටද නෙමෙයි. මෙතනනේ හරියටද. හරියටද නෙමෙයි. ස්කන්ධය වැඩි කරන්නේ කිට්ටුවේ. ඒ කියන්නේ මේ වගේ තැනකින්. ඒ වගේ තැනකින් කොච්චර ප්‍රමාණයක්ද ක්‍රියාත්මක වෙන්නේ? 3m ස්කන්ධයක් නේද? කොච්චරක් නේද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට දැන් මෙන්න මේ තහඩු තුනේම ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තියෙනවා 3m කියලා. 3mg ඕනනම් ස්කන්ධ ගුරුත්ව තරණය පුර කරලා ගත්තොත් අපි කියන්නේ ලේසි වෙන 3m කියලා කියනවා. දැන් අපිට දැන් ත්‍රිකෝණාකාර තහඩුවනේ. අපි ත්‍රිකෝණාකාර තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම හොයන්නේ මොකද? ඔයාලා දන්නවා ත්‍රිකෝණාකාර තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම කොහොමද හොයාගන්නේ? දන්නවා. මධ්‍යස්ථයන් ඡේදන ලක්ෂණය. අපි එන මෙයාගේ මධ්‍යස්ථ ඡේදනය කළා බලමු. මෙයාගේ මධ්‍යස්ථයන් ඡේදනය කළා බලමු. මේ තොර ශීර්ෂයක් යා කරන්න ඕන. මෙතන තියෙන්නේ පාදේ හරි මැද. මෙතන කියලා ගත්තොත් එන්න එක මධ්‍යස්ථය. වෙනරි මධ්‍යස්ථය. අන්දර වශයෙන් කරේ. මෙතන. එතන තියෙන කොච්චරද? 3m ස්කන්ධයක් නේද? හරි. දැන් බලන්න මේ තහඩු තුනේම ගුරුත්ව කේන්ද්‍රය මෙතන. ත්‍රිකෝණාකාර තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. එන සමස්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවද කොතනද? මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍ර දෙකම යා කරන රේඛාවේ හරි මැද නේද? ඇයි හරි මැද වෙන්නේ? මෙතනත් 3යි, මෙතනත් 3යි. ඒ නිසා මේ වගේ තැනක නේද? මේ මුළු සමස්ත වස්තුවේම ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. බලන්න තමන් හිතපු විදිය හරිද? ගාන හදන්න ප්ලෑන් කරගත්ත විදිය හරිද? අර තමන් හරිනම් කිසි මවුලක් නැහැ. තමන්ට තේරෙනවා කොහොමද මේක වෙන්න ඕන කියලා. අපි උදාහරණයක් කිව්වේ සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය සෙවීම උදාහරණයට මම ඔයාලට කියලා දුන්නේ සරල වස්තු දෙකකින් හැදිච්ච කෙනෙක්ගෙන්. දැන් මම කියලා දුන්න පොඩි පැහැදිලි කිරීමක් කරා දෙකට වඩා වැඩි ගාණක් තිබුණොත් කොහොමද හොයන්නේ කියලා. දෙකෙන් දෙකට සලකමින් අපි හොයාගෙන යනවා හැමින් අවසාන එකක් වෙනකන් ඒ සමස්ත වස්තුවම සැලකෙනකම්. right අපි නෝට් එක සම්පූර්ණ කරමු කියලා. අපි නෝට් එක සම්පූර්ණ කරන්නේ. එවැනි සංයුක්ත වස්තුවක් යනු මම මේ ලෝකේ තියෙන වස්තු ප්‍රධාන වර්ග දෙකයි මොනවාද? සරල වස්තු සහ සංකීර්ණ වස්තු. සංයුක්ත වස්තුවක් යනු සරල වස්තු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මගින් සරල වස්තු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මගින් ගොඩනැගී ඇති වස්තුන් වේ. සරල වස්තු දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මගින් ගොඩනැගී ඇති වස්තුන් වේ. මාතෘකාව සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දලව සෙවීම. සංයුක්ත වස්තුවක් සමන්විත වන්නේ සරල කොටස් දෙකකින් නම් සංයුක්ත වස්තුවක් සමන්විත වන්නේ සරල කොටස් දෙකකින් නම් සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ එක් සරල කොටසේ ගුරුත්ව කේන්ද්‍රයන් යා කරන රේඛාව මත බර වැඩි කොටසට
වඩාත් ආසන්නව වේ. බර වැඩි කොටසට වඩාත් ආසන්නව වේ. හරිද? දැන් මම සිස්ටම් එක කියලා දුන්නා. මෙන්න මම ඔයාලට උදාහරණයක් මෙහෙම දෙනවා. උදාහරණයක් ලෙස පහත රූපයේ දැක්වෙන්නේ පොල්කටු හැන්ද. පොල්කටු හැන්දක්. පොල්කටු හැන්ද කුහර අර්ධගෝලාකාර පොල්කටුවකින් සහ පහත රූපයේ දැක්වෙන්නේ පොල්කටු හැන්ද කුහර අර්ධගෝලාකාර පොල්කටුවකින් සහ ඒකාකාර දණ්ඩක් වන මිටකින් සමන්විතවය. මුළු පොල්කටු හැන්දේම ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය හැකි ස්ථානය වන්නේ මම වරහන් ඇතුළේ දෙනවා මිටේ බරට වඩා පොල්කටුවේ බර වැඩියයි සලකන්න. ඔයගොල්ලෝ නිකන් ඉස්සෙල්ලා දල වශයෙන් හොයාගන්න බලන්න. දල වශයෙන් නෙවෙයි නිවැරදිවම හොයාගන්න A ලක්ෂයද B ලක්ෂයද C ලක්ෂයද D ලක්ෂයද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන කියලා. පොඩි වෙලාවක් දෙනවා. හරිද? හොයාගත්තද? එතකොට මෙහෙම නේද වෙන්නේ. ඔයගොල්ලෝ බලන්න. ඔකේ තියෙන්නේ මෙහෙම නේද? හරි. අර්ධගෝලාකාර පොල් කට්ටක් තියෙනවා. දැන් බහුවර්ණ වල දුරට වෙන්නේ ඔයමනේ. ලක්ෂ්‍ය හොයාගන්න ABCD කියලා මාක් කරලා දෙනවා. ඒතර අපි අර අදාළ නිර්මාණය කුඩම කරා නම් ඔයගොල්ලෝ නිවැරදිව හොයාගන්න පුළුවන්. මම පොල් කටුවෙන්ද අපි හිතන අර්ධගෝලාකාර කුහර අර්ධගෝලයක් සහ ඒකාකාර දණ්ඩකේ සමන්විතයි. එතන ඔයගොල්ලන්ට පුළුවන් හරියටම ආධාරකයේ කේන්ද්‍රය හොයාගන්න. ආධාරකයේ කේන්ද්‍රය ඉඳලා හරි මැදනේ අර ඒ කියන්නේ මෙයන් නේද? එතන මේක අර සරල වස්තුවක් අර්ධගෝලයක් කුහර අර්ධගෝලයක්. කුහර අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය තියන්නේ සම්මිති කක්ෂයේ මත හරි මැද. කියන්නේ අරෙන් හරියට දුරක්. මෙතන නේද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. වරබුරා රූල පාවිච්චි කරලා හරි මැද හොයාගන්න හරියට. මෙතන දණ්ඩක්. එතන මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන හරි මැද. එතන තමන් රූල තියෙනවා නේද? රූල පාවිච්චි කරලා හරි මැද හොයාගන්න. ඒක තමයි හොඳම දේ. එතන අනිවාර්යයෙන්ම මේ පොල්කටු හැන්දේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මේ දෙන්න යා කරන රේඛාව මත. මේ රේඛාවේ හරි මැද වේවි පොල්කට් ස්කන්ධයයි මිටේ ස්කන්ධයයි එක සමානයි. ගාන කියනවා මිටේ බරට වඩා පොල්කටුවේ බර වැඩි. එතකොට මිටේ බරට වඩා පොල්කටුවේ බර වැඩි නම් මේකේ හරි මැද නෙමෙයි. හරි මැද වඩා චුට්ටක් මේ පැත්තට වෙන්න ඕන ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හරි මැද නෙමෙයි. හරි මැද වඩා චුට්ටක් මේ පැත්තේ වෙන්න ඕන. ගොඩක්ම මෙයාට කිට්ටු වෙන්න බෑ. මෙයා මතම වෙන්න බෑ. මෙයාට ආසන්නෙන් ඕන තියෙන්නේ. එහෙම ගත්තොත් මං හිතන්නේ වඩාත්ම සුදුසුම ලක්ෂ්‍යය. ඔය C ලක්ෂ්‍ය තියෙන්නේ මං හිතන්නේ යා කරන රේඛාවේ හරි මැද. ඒ වුණත් මම හිතන්නේ සුදුසුම ලක්ෂ්‍ය විදිහට B ලක්ෂ්‍යය තමයි අපිට තෝරගන්න සිද්ධ වෙන්නේ. මං හරි නේද? පොඩි ස්ටැම්ප් පේජ් එකක් තියෙනවනේ. මෙහෙම කෙටියෙන් පොඩ්ඩක් ලියන්න එතන. මෙහිදී හැන්දේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ පොල් කටුවේ ගුරුත්ව කේන්ද්‍රයත් මිටේ ගුරුත්ව කේන්ද්‍රයත් යා කරනු ලබන රේඛාව මත පොල් කටුවට
ආසන්න වන ලෙසට. පොල් කටුවට ආසන්න වන ලෙසට. මොන උත්තරය අපි හොයාගත්ත විදිය තේරුම් ගන්න පුළුවන් නේද? ඊට පස්සේ හදාන ගණන් ටිකක් තියෙනවා. ඊට කලින් ඒ ගණන් ටිකට යන්න කලින් අපි මේ කොටසත් කරලා ඉමු. ඒ තමයි පොඩි ක්‍රියාකාරකමක් ඕන මේක යටතේ හම්බ වෙනවා. මේකත් ඔයගොල්ලෝ පහවරන උත්තර තෝරද්දී අතිශයින්ම වැදගත් වෙවි. ඒ තමයි අසමාකාර හැඩයක් තියෙන වස්තුවක් ලැබුණොත් ඔයගොල්ලෝ කොහොමද අසමාකාර හැඩයක් තියෙන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ? අසමාකාර හැඩයක් තියෙන වස්තුවක් ලැබුණොත් ඒ අසමාකාර හැඩයක් තියෙන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කොහොමද? අපි බලමුද අසමාකාර හැඩයක් තියෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කොහොමද කියලා. පොඩි ක්‍රියාකාරකමක්. හරි බලමු මේ අසමාකාර වස්තුවක් කියලා. මම කියන්නේ මේ වගේ වස්තුවක් හොයන්න වෙනවා. ඒ උදාහරණයක් දෙනවා මේ වගේ වස්තුවක්. කිසිම හැඩයක් නැහැ මේකේ. ඒතර මේ අපිට මේක කියන්න බෑ සරල වස්තුවක් කියලා. ඒ වගේම අපිට මේක සංයුක්ත වස්තුවක් කියලා හඳුනන්න බෑ. මොකද සංයුක්ත වස්තුවක් නම් අපිට පැහැදිලිව වෙන් කළ අඳුර ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. එයා හැදලා තියෙන සරල වස්තු මොනවාද කියලා. තනි සරල වස්තුවක් වුණාම අපි දන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොතනද කියලා. එහෙනම් අපිට ඕන මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයන්නේ කියන එක බලන්න. ඒතර මේක මේ සරල ක්‍රියාකාරකමක්. right. අපි බලමු. මේ වගේ කෙනෙක්ගේ හොයන්න ඕන නම් මම ඉස්සෙල්ලාම මේ සරල වස්තුවේ කිසියම් ලක්ෂයක් නිශ්චිත ලක්ෂයක් තෝරගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතනවා මම තෝරගන්නවා මෙතන තියෙන කැපිටල් A ලක්ෂය. හරි. කැපිටල් A ලක්ෂය තෝරගෙන මම කරන්නේ කැපිටල් A ලක්ෂයෙන් තන්තුවක් ගෙට ගහලා මේ වස්තුව කැපිටල් A ලක්ෂය මෙහෙම සිරස් වෙනවා. තේරුණාද? කැපිටල් A ලක්ෂය සිරස් වෙනවා. ඔයාලට පේනවා. කැපිටල් A ලක්ෂයෙන් ගම සිරස් වෙලුවම ඔයාලට බලන්න මේ ඒ ලක්ෂයට හරියටම යටින් තියෙන කවුද කියලා මම මාක් කරගන්නවා. එහෙම නැත්නම් රූලක් කරගෙන මට පුළුවන් රූලක් කරන් ඕනේ මේ රූලක් කරගෙන මෙන්න මේ තන්තුවත් එක්ක ඒක රේඛීයව තියෙන රේඛාව මාක් කරගන්න. මම දල වශයෙන් ක්‍රමයේ කියන විතරයි. හරිද? නැත්නම් අපි ඒ ලක්ෂය කෙලෙම යටින් තියෙන B ලක්ෂය නම් B ලක්ෂය කියන කවුද කියලා හොයාගන්නවා. හරිද? තේරුම් ගත්තා නේද? ඒ ලක්ෂයෙන් එල්ලුවා තන්තුවත් එක්ක සිරස් වෙන රේඛාව හොයාගත්තොත් ඔයගොල්ලෝ දන්නවද මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර අනිවාර්යයෙන්ම තියෙනකොට මේ AB රේඛාව මත. සාමාන්‍යයෙන් දන්නවා අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා වස්තුවක බර හැමදාම තියෙන සිරස්ව බලලහට. ඒ වගේම අපේ බල සමතුලිත පාඩමේදී ඉගෙනගෙන තියෙනවා අපි මෙහෙම එල්ලුවොත් මේ වස්තුව වල තියෙන බල සටහනේ හිතේ වෙන බල සටහනේ බල දෙකයි නේද? එකක් මෙයාගේ බර තියෙන සිරස්ව බලලහට තන්තු යටතේ තියෙන උඩට සිම්පල් D. කැපිටල් D. එතකොට බල දෙකක් කරලා දෙන්නේ නේද මම මේ සමතුලිතව ඉන්නේ. බල දෙකක් කරද්දී සමතුලිතව ඉන්නවා නේ. මම ඉන්නේ බල දෙකක් කරද්දී සමතුලිතව නේද? බල දෙකක් කරද්දී සමතුලිතව ඉන්නවා. බල දෙක අනිවාර්යයෙන්ම ඒක රේඛීය වෙන්න ඕනේ. එකම රේඛාවෙන්නේ තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් A ලක්ෂයෙන් එල්ලුවම AB රේඛාව සිරස් වෙනවා නම් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යයෙන්ම තියෙනවා AB රේඛාව මත. ඉතින් අපි තාම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගත්තේ නැහැ. දැන් එකක් දන්නවා වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන නැහැ. අනිවාර්යෙන් දෙන AB රේඛාව මත කොහේ හරි තැනක තියෙන. AB රේඛාව මත ලක්ෂ ගොඩක් තියෙනවානේ. එහෙනම් දැන් මොකද කරන්න ඕන? මම තෝරගන්නවා මේ තහඩුව මතම තියෙන C කියලා තවත් ලක්ෂයක්. හරිද? C කියලා තවත් ලක්ෂයක්. තෝරගෙන කලින් මම එල්ලුවේ A ලක්ෂයනේ. දැන් මම වස්තුව එල්ලනවා මොන ලක්ෂයෙන්ද? C ලක්ෂයෙන්. දැන් මම වස්තුව එල්ලනවා C ලක්ෂයෙන්. right. සමතුලිත වුණාට පස්සේ අපිට පුළුවන් මේ තන්තුවත් එක්ක තියෙන සිරස් රේඛාව වැඳ ගන්න පැහැදිලිව කවුද කියලා. අඳගත්තොත් අපි කියමු D ලක්ෂය තමයි C ලක්ෂයට යටින් තියෙන්නේ. එතන CD රේඛාව තමයි සිරස් වෙන්නේ කියලා අපි හිතාගමු C ලක්ෂයෙන් එල්ලුවා. ඒතර දැන් ඔයගොල්ලෝ තර්කය දන්නා මෙහෙම එල්ලුවත් ඒ තියෙන්නේ බරයි තන්තු යට තියයි නේද? බරයි තන්තු යට දැන් අපි කොහොමද කිව්වා ගුරුත්ව කේන්ද්‍රයේ අර්ථ දැක්වීමේදී වස්තුව කවර පිහිටුමකටපත් වුණත් ගුරුත්ව කේන්ද්‍රයේ නිශ්චිත ලක්ෂය. දැන් C ලක්ෂයෙන් එල්ලුවට පස්සේ CD රේඛාව සිරස් වෙනවා නම් ඒකේ තේරුම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන CD රේඛාව මත නේද? දැන් අපි දන්නවා මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනව කොතනද? AB රේඛාව මත හෝ CD රේඛාව මත. AB රේඛාව මත සහ CD රේඛාව මත. එහෙනම් AB සහ CD රේඛා දෙකම මත තියෙන එකම ලක්ෂය නේද මේකේ තියෙන්නේ. AB සහ CD රේඛා දෙකම මත තියෙන එකම ලක්ෂය තමයි මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය. එහෙනම් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන අනිවාර්යයෙන්ම කොතනද? මෙන්න මේ දෙන්නගේ ඡේදන ලක්ෂය මත නේද? තේරුම් ගත්තද? මේ වගේ අසමාකාර වස්තුවක් ලැබුණොත් කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ කියලා.
කොහොමද අසමාකාර වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය අපි හෙව්වේ? හරිම සිම්පල්. අසමාකාර වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය අපි හෙව්වේ ඉස්සලා වස්තුවේ කිසියම් නිශ්චිත ලක්ෂයකින් වස්තුව එල්ලුවම එයත් එක්ක ඒක රේඛියන AB රේඛාව හොයාගත්තා. ඒත් අපි දන්නවා අනිවාර්යෙන් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන AB රේඛාව මත. ඊට පස්සේ මේව එල්ලුවා මොන ලක්ෂයෙන්ද? C ලක්ෂය. C ලක්ෂයෙන් එල්ලුවාට පස්සේ අපි කියනවා CD රේඛාව සිරස් වෙනවා. එහෙනම් ඒකේ තේරුම තමයි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන CD රේඛාව මත. එහෙනම් AB රේඛාව මතත් CD රේඛාව මතත් කියන දෙන්නම මත තියෙන ලක්ෂ්‍ය මත තමයි අනිවාර්යයෙන්ම වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන නේද? AB මත වෙන්නත් ඕන CD මත වෙන්නත් ඕන. එහෙම ලක්ෂ්‍ය එකයි අපිට හම්බෙන්නේ. එහෙනම් එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන. ඒ කියන්නේ AB සහ CD රේඛා ඡේදන ලක්ෂ්‍ය තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඉතින් හරි වෙලෙසේ සරල ක්‍රියාකාරකමෙන් අපිට පුළුවන් වුණා වස්තුවක සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම හොයන්න. ඉතින් මම මේක කියද්දී මට මතක් වෙන කතාවක්. ඔයාලා මතක ඇති එක ජාතක කතාවක වගේ මට මතක තියෙන්නේ. තියෙනවා නේද? ගහකින් කපාගත්ත දණ්ඩක්. උදාහරණයක් විදිහට හිතන්න. ඔයාලා ගෙදර කොස්සේ මිට. ඔයාලා ගෙදර කොස්සේ තියෙන ලී මිටක් නම් ලී මිටෙන් කෑල්ලක් කපා ගන්න මෙහෙම. බැලුවොත් නම් ඒකාකාර සිලින්ඩර් ආකාර කොටසක්. හරි අපි කියන්නේ ගුරුත්ව ශේෂ්ඨ පාඩු ගුරුත්ව කේන්ද්‍රය මාතෘකාව දාගන්න විදිය. නේද? ඔයගොල්ලන් ගෙදර තියෙන ලී මිට ගැන කතා කරේ කොස්සේ තියෙන. ඔයාලා මතකද මම මේක කියද්දි මතක් වෙන්නේ මේ මොකක් හරි ජාතක කතාවක වගේ තමයි මේක ස්ටෝරි එක තියෙන්නේ. මෙන්න මේ එක්කෙනෙක්ට දෙනවා මේ වගේ ලී දණ්ඩ දීලි වෙලා කියනවා මේ ලී දණ්ඩ අනිවාර්යෙන් කපන්න නැත්තේ ගහකින් නේද? මේ වගේ තිබිච්ච ගහක් හොඳට හැදිලා තිබිච්ච ගහ හොඳ නැති වැඩක් ගස් කපන එක. අවම තිබුණු ගහකින් කපලා ගත්ත කොටසක් නේද ඔය තියෙන්නේ? කපලා ගත්ත කොටසක් නේද ඒ තියෙන්නේ? ඒතර මෙහෙම කපලා ගත්තා නම් ලී දණ්ඩ මේ ගහේ මුල පැත්තනේ. දැන් මේක කපලා නම් අර මෙහි මාරුවේ වෙද්දි. දැන් මං අහන්නේ මේ දණ්ඩ කපලා ගත්තාම මේ දණ්ඩේ මොන පැත්තද මුල පැත්ත? ගහේ මුලට දාලා කොටස. නැත්නම් ගහේ පහළ කොටසට දාලා මේ දණ්ඩේ මේ කෙලවරද මේ කෙලවරද? කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? මතකම කතාවක් තියෙනවා නිකන් මොකේ ඔය ස්ටෝරි එකක් මේ මටින් දාලා බලමු. මතක නේද? කොහොමද හොයන්නේ? තමන් කරුණ අයිඩියා එකක් එනවද බලන්න. අයිඩියා එකක් එනවා නම් හරි. මම මෙහෙම කියන්නද? අපි දන්න තේරයක්. ගහක් හැදෙනකොට අපි දන්නවා හැමෝම ගස්වල මුල තමයි මුල කොටස නැත්නම් පොළොවට ආසන්න කොටස තමයි මහත වැඩි වෙන්නේ. මහත වැඩි වෙනවා කියන එකේ තේරුම ගහේ වැඩි ස්කන්ධ කොටසක් තියෙන පහළ. අඩු ස්කන්ධ කොටසක් තියෙන උඩ. හරිද? ඒක වලින් ගහ ඒකාකාර ගහක් වුණා නම් පොල් ගහක් වුණත් ඒකාකාර නැහැ නේද? ඒකාකාර ගහක් වුණා නම් ගහේ මේ ටික ඔක්කොම ඒකාකාරයි නම් කද? එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන හරියද නේද? ඇයි දෙපැත්තේ තියෙන ස්කන්ධ කොටස් දෙක එක සමාන නිසා. නමුත් ගහක් හැදෙනකොට අපි හැමෝම දන්නවා ප්‍රායෝගිකව නැත්නම් මම හිතන්නේ ජීව විද්‍යාව ඉගෙන ගන්න ළමයි කොහොමද දන්නවා? මැත්ස් ඉගෙන ගන්න ළමයි දැනගන්න ඕන. හරිද? රයිට්. ඒතර ගහේ පහළ ආසන්නයේ තමයි ස්කන්ධ ප්‍රමාණය වැඩි. එහෙනම් මම මේකෙන් දණ්ඩක් කපලා ගත්තම ඒ දණ්ඩේ ජ්‍යාමිතිකව හරියද ගත්තොත් ඒ හරියදෙන් වැඩි ස්කන්ධ ප්‍රමාණයක් තියෙන මේ කොටසට. අඩු ස්කන්ධ ප්‍රමාණයක් තියෙන මේ කොටසට. හරිද? එතකොට අපි කරන්නේ මේ දණ්ඩ අරගෙන ඉවරලා රූලක් තියලා ජ්‍යාමිතික හරියද හොයා ගන්නවා. ජ්‍යාමිතික හරියදේම ගුරුත්ව කේන්ද්‍රය තියෙන නම් ගහර මම කලින් වගේ ඒකාකාර ගහක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේකේ ජ්‍යාමිතික හරියද මෙතන නම් හරියදෙන් එක පැත්තක ස්කන්ධ කොටස වැඩි. මොන කොටසද වැඩි? ගහේ මුල පැත්ත තිබිච්ච කොටස. අනිත් පැත්තේ ස්කන්ධ කොටස වැඩි. තේරුම් ගත්තද මම කියන්නේ? එහෙනම් දැන් මොකද කරන්න තියෙන හොඳම දේ? කරන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මේ අපි හොයාගත්ත ජ්‍යාමිතික හරියදේ තන්තුවක් දාලා දණ්ඩෙල්ලමු. දණ්ඩෙල්ලුවොත් මොකද වෙන්නේ? එක පැත්තක් පහළට එනවා. අපිට කියමු මේ පැත්ත පල්ලෙහාට කරකිලා යනවා. ඇයි මේ පැත්ත පල්ලෙහාට කරකිලා යන්නේ? ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තේ තිබිච්ච නිසානේ. එතකොට එකවරේ දාන මෙයා හැදලා තියෙන්නේ සරල වස්තු දෙකකින් හැදිච්ච සංයුක්ත වස්තුවක් නම් මේ ඒකාකාර දණු කොටසයි මේ ඒකාකාර දණු කොටසයි නම් හරියමද පිටින් නැතුව ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට ගිහින් මේ පැත්තේ කොටස ස්කන්ධ වැඩි නිසා නේද? එහෙනම් මේ සිලින්ඩර් ආකාර දණ්ඩේ මෙන්න මේ පැත්ත තියෙන්නේ නැත්තේ අර ගහේ මුල පැත්තේ. තේරුණාද? මොකක් හරි කතාවක් වතුර භාජනයක් හැටින් තියලා මොකක් හරි ස්ටෝරි එකක් මතකද? ආයෙනම් ඒ ස්ටෝරි එකට දාලා අපිට ගත හැකි සිදුවීම වෙන්නේ මොකද්ද?
වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ සෑම විටම ස්කන්ධයේ වැඩි කොටසට ආසන්නව වෙයි. හරිද? right. තේරුණා නේද? හරි. ඊළඟවම අපි කතා කරන්න ආවේ කොහොමද අසමාකාර වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම හොයන්නේ කියලා. මම මේ කියපු ස්ටෝරි එක අපතේ යන එකක් නැහැ. මම දැන් ඊළඟට දෙනවා වර්ක් බුක් ටියුට් එකේ ගණන් ටිකක් හදන්න. ඒ ගණන් ටික හදනකොට මේ ස්ටෝරි එක කොහොම තමන්ට වැදගත් වේවි ගුරුත්ව කේන්ද්‍රයන් හොයාගන්න. බහුවර්ණයක් වුණත් එක ලකුණක් බව අමතක කරන්න එපා. right. අපි යනවා මෙතෙන්ට. අපි ආවේ අසමාකාර වස්තුවක ගුරුත්ව කේන්ද්‍ර හොයන්න. අපි මොකද්ද කරේ? කිසියම් එක ලක්ෂයකින් වස්තුව එල්ලුවා. එල්ලුවම කිසියම් රේඛාවක් සිරස් වෙනවා. අපෝ තව ලක්ෂයකින් එල්ලනවා. අනිත් රේඛාව සිරස් වෙනවා. මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය තමයි වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. right. අපි යනවා ක්‍රියාකාරකම ආශ්‍රයක ගුරුත්ව කේන්ද්‍රය දලව නිර්ණය කිරීම. ආශ්‍රයයක් කියලා අපි හඳුන්වන්නේ අසමාකාර වස්තුවක්. හරිද? අපි නෝට් එක සම්පූර්ණ කරමුද? ආශ්‍රයේ කෙලවරක් ආසන්නයෙන් වූ කැපිටල් A ලක්ෂයකින් තන්තුවක් මගින් ආස්තරණය ආධාරකයේ එල්වා කැපිටල් A හරහා වූ AB රේඛාව අතර ලම්බකයක් පාවිච්චි කරලා ඕන සලකුණු කරන මම දාලා පෙන්වුවේ කරන්නේ නේද? මම ආවේ නෝට් එක කියන්න බලන්න ඉතින් කියලා ආස්තරයේ කෙලවරක් ආසන්නයේ වූ කැපිටල් A නම් ලක්ෂයකින් තන්තුවක් මගින් ආශ්‍රය ආධාරකයේ එල්වා කැපිටල් A හරහා වූ AB රේඛාව සලකුණු කරගන්න. මෙම රේඛාව AB සිතමු. එවිට වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය AB රේඛාව මත කවර හෝ ලක්ෂයක පිහිටිය යුතුය. ඔනවතන මෙහෙම හදන්න ආශ්‍රය කෙලවරක් ආසන්නයේ වූ කැපිටල් A නම් ලක්ෂයකින් තන්තුවක් මගින් ආස්තරකය ආධාරකයේ එල්වා කැපිටල් A හරහා වූ සිරස් රේඛාව කියලා හදාගන්න. එතන නෝට් එක ගෑපෙනවා නේද? සිරස් රේඛාව සලකුණු කරගන්න. මෙම රේඛාව AB සිතමු. එවිට වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය AB රේඛාව මත කවර හෝ ලක්ෂයක පිහිටිය යුතුය. අනතුරුව ආස්තරණයේ කෙලවර ආසන්නයේ පිහිටන වෙනත් කැපිටල් B නම් ලක්ෂයකින් තන්තුවක් මගින් එල්වා එම ලක්ෂය හරහා යන රේඛාවද CD රේඛාව සලකුණු කරන්න. එවිට වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය CD රේඛාව මත කවර හෝ ලක්ෂයක පිහිටිය යුතුය. දැන් AB රේඛාව මත වෙන්නත් ඕන CD රේඛාව මත වෙන්නත් ඕනේ. එහෙනම් ඔය දෙන්නම මත තියෙන ලක්ෂයක් වෙන්න ඕනේ. යනුව මෙම රේඛා දෙක ඡේදනය වූ ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය යුතුය. ගුරුත්ව කේන්ද්‍රයේ මෙම රේඛා දෙක ඡේදනය වූ ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය යුතුය. එතනම රූප සරණක් දාලා තියෙනවා. අපි ඒකත් සම්පූර්ණ කරගමු බලන්න. මම ඉස්සෙල්ලා පෙන්නලා තියෙනවා මේ ආශ්‍රණය කැපිටල් A ලක්ෂයෙන් ඉඳලා තියෙනවා. එහෙනම් කැපිටල් A ලක්ෂයෙන් ඉල්ලුවම මම ඔයාලට පෙන්නනවා අපිට පුළුවන් එතකොට B ලක්ෂය තමයි එක පහලින් තියෙන්නේ. ඒක රේඛාව B රේඛාව. මේක සම්පූර්ණ කරගත්තා. අනිවාර්යයෙන් මේ B සිරස් වෙන රේඛාව B රේඛාව. ඒ රේඛාව මත තමයි අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ මම ඔය ආස්තරණයෙන් බලන්න තවත් ලක්ෂයකින් එල්ලලා තියෙනවා. මම දැන් කරලා පෙන්නුවා පාඩ. බලා ගන්න තේරුම් ගන්න ලේසි වෙන්න. ඒතකොට ඒකේ පෙන්නලා තියෙනවා නේද? ඒතකොට A ලක්ෂය මෙතන තිබුණේ. කලින් විතර ගත්තොත් A ලක්ෂය මෙතන තියෙන්නේ. B ලක්ෂය මෙතන තියෙන්නේ. ඒතකොට අපි දෙන යා කරපු රේඛාව තාම තියෙනවා. දෙවෙනි රූප සරණය සම්පූර්ණ කරගත්තොත් එහෙම නේද? ඊට පස්සේ මෙතන C ලක්ෂයෙන් එල්ලලා තියෙනවා.
C ලක්ෂයෙන් ආසරණය එල්ලුවම ඒක රේඛිය වෙලා තියෙන C රේඛාව. D ලක්ෂය මෙතන තියෙනවා බලන්න මේ දෙන්න ඡේදිත ලක්ෂය මෙතන. මේ ඡේදිත ලක්ෂය තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. හරි. ඔබසරණ අඩුපාඩු තියෙනවා මේක සම්පූර්ණ කරන්න ඉන්නේ. මම මේකට අදාළ උදාහරණයක් දෙනවා. එක වඩ බලන්න කියවලා උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා. මේක බහුවර්ණයක් වුණොත් කොහොමද උත්තරේ හොයන්නේ කියලා බලන්න. මිනිත්තු දෙකක කාලයක් දෙන්න. හරි ඔයගොල්ලෝ හොයාගත්තද? මේක මෙහෙමද කියන්නේ ආසරණයක් කැපිටල් A වලින් L වූ විට AB රේඛාව සිරස් වූ අතර. දැන් ඔක් කියවනකොටම මේ දේවල් හොයාගන්න හරිද? බලන්න තමන් උත්තරේ හොයාගත්ත හරිද කියලා. ආසරණයක් එල්ලනවා කැපිටල් A ලක්ෂයෙන්. A ලක්ෂයෙන් එල්ලුවම AB රේඛාව සිරස් වෙනවලු. දැන් AB රේඛාව සිරස් වෙනවා කියනකොට නැක්කලා අයිඩියක් ගන්න ඕනේ. අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙනකොට AB රේඛාව මත තියෙනවා. ඔවරන මේක කරන ගමම ටක් ගාලා ගන්න හරියි. එහෙනම් අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය තියෙන AB රේඛාව මත අපි අපේ ඔළුවේ තියාගත්තා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ B වලට කුඩා ස්කන්ධයක් සම්බන්ධ කර C වලින් එල්ලුව විට. දැන් ආසරණ එල්ලනවා C වලින්. මෙහෙම කරන්න. ඔය රූපේ තියෙන විදිහම අල්ලන්න. රූපේ තියෙන විදිහ කිව්වොත් මෙහෙම නේද? කලින් අපි අරගත්ත AB රේඛාව යාලා අපිට හදලා පෙන්නලා තියෙනවා. අපි දන්නවා අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන AB රේඛාවේ. හරිද? ඊට පස්සේ නිකමඩේ ඉඳලා හිතන්න ඔය කතාව නැතුව C වලින් ඇල්ලුවා කියලා. C වලින් ඇල්ලුවට පස්සේ CD රේඛාව තමයි සිරස් වෙන්නේ. අර ස්කන්ධ එල්ලපු කතාව මුකුත් නැත්තම් එහෙනම් අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. හැබැයි මේකේම නෙමෙයි. මේක කියන්නේ C වලින් එල්ලන්නේ B වලට ස්කන්ධයක් ගැට ගහලා. B වලට ස්කන්ධයකට ගාලා C වලින් එල්ලන්නේ. C ලක්ෂය තන්තුවක් දාලා එල්ලන්නේ. මම මෙහෙම අදින්නම්. තියෙන විදිහට. මේක තමයි සිවිලිම. හරිද? මේක තමයි පොළොව. අපි එහෙම හිතුව උරුකුසරණ දීපු විදිහට අපිට කරකවන්න බෑනේ. මේ තියෙන පොළොව. ප්‍රතින සිවිලිම. එහෙම හිතන පොළොව වෙන්නේ. පොඩ්ඩක් ඇද වෙලා තමයි බලන්න වෙන්නේ. හරිද? දැන් මම ගන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙන පොළක් කොතනද? ඔන්න ඔහම එල්ලුවම ප්ලස් තමයි CD රේඛාව සිරස් වුනේ. ඒ B වලට ස්කන්ධයක් ගෙට ගාලා එල්ලුවම තමයි CD රේඛාව සිරස් වුනේ. මේ B වලට ස්කන්ධ ගෙට ගහුවේ නැත්නම් කෙලින්ම අපි දන්නවා රේඛා දෙකේ ඡේදන ලක්ෂණ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. තේරුණාද මම කියන්නේ? ඒ ඉස්සෙල්ලාම AB රේඛාව සිරස් වුණා කියනකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ AB මත. අනිවාර්යෙන් AB මත. හරිද? දැන් CD ඡේද ලක්ෂ්‍ය කියලා ගන්න බෑ. හේතුව මෙතන ස්කන්ධයක් එළලා තියෙනවා. ස්කන්ධයක් එළලා තිබුණා නම් තමයි CD මත දෙකම ඡේද ලක්ෂ්‍ය වෙන්න ඕන. දැන් අපි මෙහෙම හිතන්න පුරුදු වෙමු. එතකොට අපි දන්නවා B ලක්ෂ්‍යයෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනව නේද? මේ ස්කන්ධේ බර පල්ලෙහාට. මම උනා W හරි W0 කියලා ගන්නම්. එයාගේ බර. පොඩි බලසටහනක් අපි හිතේ දාගන්න. මෙතනින් ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාත්මක වෙනවා. මේක අපි දන්නේ AB කියන්නේ දණ්ඩක් කියලා හිතා ගන්න ඕනේ. මෙතනින් ක්‍රියාත්මක කරනවා තන්ත්‍රය ආදිතේ T ආදිතේම මෙතනින් මාක් කරන්න කවන්නේ නැහැ. T ආදිතේ මෙතනින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තියෙන්න ඕන බර නේද? බර කාගේ බරද? ආශ්‍රණයේ බර නේද? ආශ්‍රණයේ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය තමයි කවුද? ගුරුත්ව කේන්ද්‍රය. එහෙනම් කොතනද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ? සමහරවිට ඒක මේක හිතෙන්නේ නැහැ සමහර අය. හිතෙන්නේ නැත්තම් මම වැරද්ද කියනකොට කොතනද තියෙන්නේ කියලා. ඔයාලට මතකද? පාඩමක් තිබුණා බල සමතුලිතය කියලා.
බල සමතුලිතය යටතේ පාඩමේ තියෙනවා ඕනම වස්තුවක් සමතුලිත වෙන්නේ. මේ ලෝකේ තියෙන ඕනම වස්තුවක් සමතුලිත වෙන්නේ ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි බල දෙකක් යටතේ සමතුලිත වීම. අනිත් එක තමයි බල තුනක් යටතේ සමතුලිත වීම. බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් අනිවාර්යයෙන් බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඒක රේඛීය වෙන්න ඕන. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් ප්‍රධාන ආකාර දෙකයි. මොනවාද ප්‍රධාන ආකාර දෙක? ඒකලක්ෂීය වීම. බල තුන ඒකලක්ෂීය වීමයි බල තුන එකිනෙකට සමාන්තර වීමයි. ඔයාලට මතකයි තියරි වල මම දෙනවා බල තුන එකිනෙකට සමාන්තර වෙන අවස්ථාවේදී ඒකලක්ෂීය වෙන අවස්ථාවේදී තෘප්ත වෙන එක කරුණක් තියෙනවා. මොකද්ද තෘප්ත වෙන එක කරුණ? පද්ධතියේ තියෙන ඕනෑම බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය තුන්වෙනි බලයේ විශාලත්වයට සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. තුන්වෙනි බලය සමග ඒක රේඛීයයි. ඒක නේද මේක රෝඩ් කරන තියරිය. දැන් මේක කොහේ හරි තැනක ඔයාලා හිතනකො මේකේ කොහේ හරි තැනක ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක වෙන බල තියෙන්න ඕන නේද? තුන්වෙනි බලය. මම ඔයාලට තියරි එක මෙහෙම පෙන්නලා කිව්වොත් ඔයාලට තව මතක් වෙයි මේක පැහැදිලිව. අර භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැන් තවන්න තේරෙයි. දැනේ? හරිද? මේ තිබුණේ දණ්ඩක් නම් මොනවා මම කියන්න ඔයාලගේ තියරි අල්ලගන්න. මේ තියෙන දණ්ඩක් නම් දණ්ඩවත මෙතනින් ක්‍රියාත්මක කරනවා නම් T1 බලයක්. මෙතනින් ක්‍රියාත්මක කරනවා නම් W කියලා බලයක්. මෙතනින් තියෙනවා නම් T2 කියලා බලයක්. මේ බල තුන යටතේ මෙයා දණ්ඩ සමතුලිතයි නම් මොකද්ද තෘප්ත වෙන කරුණ? පද්ධතියේ තියෙන ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයේ විශාලත්වයට සමානයි. තුන්වෙනි බලයේ දිශාවත් එක්ක ප්‍රතිවිරුද්ධයි. මේක අපි කියන්නේ. සහ තුන්වෙනි බලයත් එක්ක ඒක රේඛය. කියන්නේ මම ඔයගොල්ලන් අහන්නේ T1 සහ W කියන බල දෙකේ T1 සහ W කියන බල දෙකේ සංප්‍රයුක්තය විශාලත්වයෙන් මෙයාට සමානයි. දිශාවෙන් මෙයාට ප්‍රතිවිරුද්ධයි. මෙයා සමග ඒක රේඛීයයිනේ. මේ බල දෙකේ සංප්‍රයුක්තය. එහෙනම් මම කියන්නේ එහෙනම් දැන් මෙතෙන්ට එන්නකො. මෙතෙන්ට ඇවිල්ලා බලන්න මේ ආශ්‍රණය මත ඔයාලට පේනවද ක්‍රියාත්මක වෙන්නේ බල තුනයි. මොනවද බල තුන? මේ ගෙට ගහපු ස්කන්ධයේ බරයි, තන්තුවේ ආතතියයි, ආශ්‍රණයේ බරයි. මම තාම දන්නේ නැත්තේ ආශ්‍රණයේ බර කොතනින්ද තියෙන්නේ කියන එක. දැන් මම කියනවා කරන්න මෙහෙම. හරිද? මම මෙහෙම කියනවා. අර තියරියමයි. කොහෙද දැනගන්න තුන්වෙනි බලය ඇතිනේ. මෙන්න මේ බල දෙකේ. දැන් අපි දන්නේ ෂුවර් එකටම දන්නේ. නිශ්චිතව දන්නේ මේ බල දෙකනේ. මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තය කොහෙද තියෙන්නේ? මේ බල දෙකේ සංප්‍රයුක්තය කොතනද තියෙන්නේ? මෙතන තිබුණු තත්ත්වය අතරින් තමයි මම මෙතනින් මාක් කරේ. ක්‍රියා රේඛාව වෙනස් කරන්න තුව ගෙනල්ලා. මේ බල දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය කොතනද තියෙන්නේ? එහෙම කිව්වම ඒකත් මතක් වෙන්නේ නැත්තම් මතක් කරලා දෙන්නම් මේ කොතනද තිබුණේ කියලා. ඒක තිබුණේ යාන්ත්‍ර විද්‍යාවෙම බල සංප්‍රයුක්තයට නේද? වස්තුවක් මත එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය. කොතනද තියෙන්නේ? මේ බල දෙකේ සංප්‍රයුක්තය තියෙන්නේ බල දෙකට පිටතින් විශාලත්වයෙන් වැඩි බලයට ආසන්නව විශාලත්වයෙන් වැඩි බලයේ දිශාවට කියලා මතකද? දැන් මෙතෙන් බලන්නකො. ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ බර පල්ලෙහාට W නම් මේ කොහේ හරි තැනකින් තියෙන්න ඕන. මේ කොහේ හරි තැනකින් තියෙන්න ඕන කාගේ බරද? ආශ්‍රණයේ බර. ඒ දෙන්නගේම එකතුව නේද කැපිටල් T වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම W නෝට්ට වඩා කැපිටල් T ගියගේ විශාලත්වයෙන් වැඩි නේද? කැපිටල් T ගියගේ විශාලත්වයෙන් වැඩි නේද? ඒ නිසා විශාලත්වයෙන් වැඩි බලය මෙයා නේද? එහෙනම් මේ බල දෙකේ සංප්‍රයුක්තය තියෙන්න ඕන කොතනද? බල දෙකට පිටතින් විශාලත්වයෙන් වැඩි බලයට ආසන්නව. බල දෙකට පිටතින් නම් මේ අතරේ නෙමෙයිනේ. එක්ක මේ පැත්තේ නැත්නම් මේ පැත්තේ. කාට ආසන්නවද? මෙයා නේද විශාලත්වයෙන් වැඩි බලය? විශාලත්වයෙන් වැඩි බලයට ආසන්නව ඒ බලයේ දිශාවට නේද? කියන්නේ මේ පැත්තට නේද මේක සංප්‍රයුක්තය තියෙනවා. දැන් අපි මේ තියරේ සංප්‍රයුක්තය මාක් කරගත්තානේ. දැන් මේ තියරෙට එනවා. මොකද්ද? පද්ධතියේ තියෙන ඕනෑම බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය මේකේ තියෙන තුන්වෙනි බලය තියෙනව නේද? අන්න තුන්වෙනි බලයනේ. පද්ධතියේ තියෙන ඕනෑම බල දෙකක මේ බල දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය පද්ධතියේ තියෙන තුන්වෙනි බලයට. ආයෙත් මේකේ තුන්වෙනි බලය වෙන්න ඕන ආශ්‍රණයේ බර නේද? එහෙනම් ආශ්‍රණයේ බර තියෙනවනේ මෙතනින් නේද? එහෙනම් මේකනේ දැනගන්න ගුරුත්ව කියන්නේ. මම හරි මේ බල දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය තුන්වෙනි බලයේ විශාලත්වයට සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක රේඛීයයි. අන්න ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ තියරි වුණා. බල සමතුලිත තියරි වුණා. සංප්‍රයුක්තය තියරි වුණා. මේ ටික ඔක්කොම එකතු කරගත්තම MCQ එක
නිවර්තිව කෙරුණා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන කවුරු සහ කවුරු අතරද? A සහ O අතර නේද? නිකම්ම නිකන් ඒ සහ O අතර මාක් කරපු එක නෙමෙයි. මේ තර්ක සියල්ලත් එක්කම තමන් හිතලා නම් මාක් කරේ යන්න තමන් භෞතික විද්‍යාව සුපිරියට ඉගෙනගෙන. හරිද? අපි කලබලයක් නැතුව ඇයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කියන එක මම හිතනවා දැන් චුට්ටක් හරි තමන්ට තේරෙනවා නම් ලොකු දෙයක්. රයිට්. ඉතින් රූප සටහනක් තියෙනව නේද? ඒ රූප සටහනේ මේ ටික සම්පූර්ණ කරගන්න මම නෝට් එක දෙන්නම්. අද අපි යන ආසරණයක කැපිටල් A ලක්ෂ්‍යයෙන් එල්ලූ විට AB රේඛාව සිරස් වූ අතර B වලට ස්කන්ධයක් සම්බන්ධ කර C වලින් එල්ලූ විට CD රේඛාව සිරස් වේ. එසේනම් ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ තර්ක කරා වුණ දේරුණා AO අතර. ප්‍රශ්න වෙන මේ තර්ක සියල්ලම මිනිත්තු දෙකක් වගේ කෙටි කාලයක් තුළ කරන්න ඕනේ. හරි. අපි ඉතින් පැහැදිලි කිරීම. කැපිටල් A වලින් එල්ලූ විට AB සිරස් නිසා හිත ලියන්න. A වලින් එල්ලූ විට AB සිරස් නිසා ගුරුත්ව කේන්ද්‍රය AB මත පිහිටිය යුතුය. ගුරුත්ව කේන්ද්‍රය AB මත පිහිටිය යුතුය. ඉතින් ඔයගොල්ලෝ ඒ තර්කයට ආවනම් ඔයගොල්ලෝ කෙලින්ම C සහ O අතර O සහ D අතර කියන උත්තර දෙකම අයින් කරන්න තිබුණා. උත්තර පහෙන් දෙකක් අයින් කරන්න තිබුණා. A වලින් එල්ලූ විට AB සිරස් නිසා ගුරුත්ව කේන්ද්‍රය AB මත පිහිටිය යුතුය. B වලට කිසියම් භාරයක් වරන් ඇතුලේ W0 සම්බන්ධ කර C වලින් එල්ලූ විට ආසරණයේ බර වෙන්න ඕන නේද? කැපිටල් R සහ කැපිටල් R කියන්නේ මෙයා සංප්‍රයුක්ත මේ දෙන්නගේ කැපිටල් R සහ ආසරණයේ බර වන W සමග W R සමග ඒකරේඛීය වීමට නම් ආසරණයේ ගුරුත්ව කේන්ද්‍රය A සහ O අතර පිහිටිය යුතුය. තේරුම් ගත්තද? මම මේ ඔයගොල්ලන්ට තාම කියලා දුන්නේ ගුරුත්ව කේන්ද්‍රය යටතේ සරල වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර වල පිහිටීම් කියලා දීලා සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍ර වල පිහිටීම් දල වශයෙන් හොයන්න පුරුදු කරපු එක. අනිවාර්යයෙන්ම ගණනය කිරීම නෙමෙයි දල වශයෙන් හොයන්න. ඉතින් මේවා බහුවර්ණ මම බහුවර්ණ දෙකක් ආශ්‍රයෙන් මේ කොහොමද දෙන්නේ කියලා දුන්නා. අපි එහෙනම් ඊට පස්සේ තියෙන මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න වෙනවා. තව සරල වස්තු කීපයක ගුරුත්ව කේන්ද්‍රයන් හොයලා පුරුදු කරගන්න වෙනවා. කොතනද මේ ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ මේ ක්‍රම එක දේවල් තර්ක කරන්න තියෙවි මේ දේවල් අතර නිකම්ම කිව්වට සරල උත්තරයක් නැහැ. මේ වගේ දේවල් හරහා හිත තමයි මේ උත්තර හොයන්න ඕන. කලබලයට මේක කරන්න ඕනේ නැහැ. අපිට ඉගෙන ගන්න අවශ්‍යයි. ඒක නිසා මම මේ වීඩියෝ එක එවන ඊමේල් එකේ ඔයාලට එවනවා මේ ටියුට් එකට දාලා මම හිතනකොට මම දීලා ඇති මේ ටියුට් එකට දාලා මම ඔයාලට දීලා ඇති වර්ක්බුක් එකක්. ඒ වර්ක්බුක් එකේ ගණන් ටික දෙනවා. ඒ ගණන් වල මොන ගණන් ටිකද හදන්න ඕන කියලා මම ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඒ ගණන් ටික අද නෙමෙයි මොන හෙට නේද? නිදහසේ මින්සරේ හදන්න හදලා ඉවර වෙලා බලන්න නිදහසේ හදන්න හොඳට තර්ක කරන්න. එතලා බලන්න 100ක් නිවැරදිව ගණන් ඔක්කොම ටික හදන්න හරියටම පුළුවන් තරමට හදලා බලන්න. ඊමේල් එකේ මම එවනවා කොහොමද කරන්න ඕන කියලා ඒක හරියට කියවලා බලන්න. මේ විදිහට හරියට කරන්න. මේ ෆොටෝස් ටික මට එවන්න. ඊට පස්සේ ආඩමින් ඉතුරු කොටස ලැබෙන්නේ කොහොමද කියලා ඊමේල් එකේ දාලා තියෙනවා. හරිද? මේ ටික බලා ගන්න හොඳට. ආයෙ වීඩියෝ එක බලන්න ඕන නම් ආයෙ පස්සට දාලා බලා ගන්න. බලලා තියර ටික හොඳට උඩ දාගන්න. උඩ තමයි ලේසි වෙයි ගණන්.